ආයුබෝවන් දුවේ පුතේ. ඔයාලේ උසස් පෙළ ICT විෂය ධාරාවේ නිපුණතාවය යටතේ දත්ත සමුදාය පද්ධති සැලසුම් කර සංවර්ධනය කිරීම කියන මාතෘකාව තුළ තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. එම පාඩමේ අද අපේ 3 වෙනි දිනය. මීට පෙරදම අපි දින දෙකක් පාඩමේ මූලික කරුණු කතා කළා. විශේෂයෙන්ම අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ භූතාර්ථ සම්බන්ධතා රූපසටහන් නිර්මාණය හා සම්බන්ධවයි. එhmenan දුවේ පුතේ අද තෙවන දිනේ අපි විශේෂයෙන් අවධානය යොමු කරනවා භූතාර්ථ සම්බන්ධතා රූපසටහන් නිර්මාණය හා සම්බන්ධ ප්‍රධානම සංකේත හඳුනා ගැනීම සිදු කරන්න. සංකේත පමණක් නෙවෙයි ඒ හා සම්බන්ධ සංකල්ප කීපයකුත් අපේ සාකච්ඡාවට අද දිනේ තුල ලක් කරනවා. හොඳයි. එහෙනම් අපි ගිය සතියේ නවත්වපු තැන ඉඳන් ආරම්භ කිරීම සඳහා ගිය සතියේ නවත්වපු තැනට මම යොමු වී නැවත එහි සාරාංශයක් පැහැදිලි කරන්නම්. ඒ අද සාකච්ඡාවට අපට උදව් වේවි. එහෙනම් දුවේ පුතේ මීට ප්‍රථම අපේ සාකච්ඡාව තුළදී ඒ කියන්නේ පළවෙනි දිනේ සහ දෙවෙනි දිනේ කියන දවස් දෙකේම සාකච්ඡාව තුළදී අපි ඉගෙන ගත්තා මෙන්න මේ ආකාරයේ දෙයක්. විශේෂයෙන් භූතාර්ථ සම්බන්ධතා රූපසටහනක් අපි නිර්මාණය කරනවා නම් ඒ භූතාර්ථ සම්බන්ධතා රූපසටහනක් නිර්මාණය කරන්න අපිට මුලින්ම ලැබෙන්නේ විස්තරයක්. ඒ කියන්නේ ආයතනයක කිසියම් විස්තරයක්. ඒතර අපි දන්නවා භූතාර්ථ සම්බන්ධතා රූපසටහනක අරමුණු කීපයක් තියෙනවා. එන් එක් අරමුණක් තමයි කිසියම් ආයතනයකට අලුතෙන් දත්ත සමුදායක් ගොඩනැගීම, ඒහා සම්බන්ධ රූපමය ආකෘතියක් ගොඩනැගීම, එහෙම නැත්නම් සැලැස්මක් ගොඩනැගීම තමයි භූතාර්ථ සම්බන්ධතා රූපසටහනේ එක් අරමුණක් වන්නේ. ඒ වගේම තවත් අරමුණක් තමයි දැනට පවත්නා දත්ත සමුදායක දෝෂ හෝ එහි ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීමේ අවශ්‍යතාවය පවතිනවා නම් ඒ සඳහා අපිට භූතාර්ථ සම්බන්ධතා රූපසටහන ප්‍රයෝජනයට ගන්න පුළුවන්. එහෙනම් විශේෂයෙන් උසස් පෙළදී අපේ අවධානය යොමු වෙන්නේ ওই කරුණු අතරින් පළවෙනි කරුණ වෙත. ඒ කියන්නේ දුවේ පුතේ විශේෂයෙන්ම ICT උසස් පෙළ විෂය ධාරාවේදී විභාග ප්‍රශ්න සකස් වෙන්නේ භූතාර්ථ සම්බන්ධතා රූපසටහන උපයෝගී කරගෙන දත්ත ගබඩා නිර්මාණය කිරීම හා සම්බන්ධවයි. ඒ නිසා වැඩි අවධානයක් අපි ඒ අංශයට යොමු කරමින් තමයි පාඩම සාකච්ඡා කරන්නේ. එහෙනම් භූතාර්ථ සම්බන්ධතා රූපසටහනක් නිර්මාණය කිරීමේ පළවෙනි පියවර තමයි මේ වෙනිටත් ඔබ දන්නවා මම පැහැදිලි කර කරුණු සාරාංශගත කරලා අද පාඩමට සම්බන්ධ කරගන්න යන්නේ. ඒ අනුව මුලින්ම අපට ආයතනයක විස්තරයක් ලැබෙනවා. ඒ විස්තරය පදනම් කරගෙන තමයි අපි භූතාර්ථ සම්බන්ධතා රූපසටහන නිර්මාණය කරන්නේ. ඔබට මා මේ පෙන්නන විස්තරය 2017 අවුරුද්දේ දෙවැනි පේපර් එකේ 5 වෙනි ප්‍රශ්නය. දෙපතේ මෙන්න මේ ආකාරයේ විස්තරයක් අපට ලැබෙනවා භූතාර්ථ සම්බන්ධතා රූපසටහනක් නිර්මාණය කිරීම සඳහා. එහෙමනම් මෙන්න මේ අවශ්‍යතාවය අපි මේකට කියනවා අවශ්‍යතාවය කියලා. ආයතනික අවශ්‍යතාවය අපිට මේ පෙන්වන්නේ. ආයතනික අවශ්‍යතාවයක් මේ ආකාරයට අපිට ලබා දුන්නාම අපි මේ අවශ්‍යතාවය පදනම් කරගෙන නිර්මාණය කරනවා රූපමය ආකෘතියක්. ඔබ දන්නා මේ රූපමය ආකෘතිය තමයි අපි කතා කළේ කුමක් හැටියටද? භූතාර්ථ සම්බන්ධතා රූපසටහනක් කියලා. මම එහි දල සැලැස්මක් මේ නිර්මාණය කරන්නේ. එවනම් මෙන්න මේ ආකාරයට අපි භූතාර්ථ සම්බන්ධතා රූපසටහනක් නිර්මාණය කර ගන්නවා. ඒතර මේ භූතාර්ථ සම්බන්ධතා රූපසටහන නිර්මාණය කළාට පස්සේ ඊළඟට අපේ පියවර තමයි මේ භූතාර්ථ සම්බන්ධතා රූපසටහනින් අපි ගොඩනගා ගන්නවා වගු පරික්‍රමාවක්. ඔබට මතක ඇති දෙවැනි පාඩමේදී අපි ඒ ගැන ඉතාම කෙටියෙන් කතා කළා. නමුත් අපි දීර්ඝව මේ සම්බන්ධව සාකච්ඡා කරනවා ඉදිරි පාඩමකදී. එහෙමනම් වගු පරික්‍රමාවක් අපි නිර්මාණය කර ගන්න ඕනේ. කුමකින්ද වගු පරික්‍රමාව අපි නිර්මාණය කරගන්නේ? භූතාර්ථ සම්බන්ධතා රූපසටහන මගින්. භූතාර්ථ සම්බන්ධතා රූපසටහන භාවිතයෙන් දුවේ පුතේ වගු පරික්‍රමාව නිර්මාණය කරගත්තාට පස්සේ ඊළඟට අපි කළ යුතු කාර්යය තමයි මේ වගු පරික්‍රමාව යොදාගෙන SQL වැනි භාෂාවක් භාවිතා කරලා SQL වැනි දත්ත විමසුම් භාෂාවක් යොදාගෙන අපට හැකියාව තියෙනවා පරිගණකයේ අභ්‍යන්තරයේ පරිගණකයේ තුල දත්ත සමුදාය නිර්මාණය කිරීමක් කරන්න.
right එහෙම නැත්නම් database එක නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. එතකොට දත්ත සමුදාය අපි ගොඩනගන්නේ කුමක් පදනම් කරගෙනද වගු පරික්‍රමාව භාවිතා කරලා. ඒතර ඒ වගේ මේ සඳහා භාවිතා කරන භාෂාව තමයි පරිගණකය තුළදී SQL. SQL වලින් අපි දත්ත සමුදාය නිර්මාණය කරනවා. ඒ වගේම දත්ත සමුදාය නිර්මාණය කළාට පස්සේ ඔබ දන්නවා දත්ත සමුදායක් අපි අඳින විට මෙන්න මේ වගේ සංකේතයක් භාවිතා කරනවා. ඒ වගේම දත්ත සමුදාය නිර්මාණය කළාට පස්සේ මේ දත්ත සමුදාය තුළ දත්ත වෙන වෙනම ගබඩා කරන්න අපි ඒ සඳහා නිර්මාණය කරන තවත් ඒකකයක්. ඒ අපි නම් කළා මොකක් හැටියටද වගුව කියලා. එහෙම නැත්නම් අපි ටේබල් කියලා නම් කරනවා ටේබල්. ඒතර අපි ටේබල් එකක් නිර්මාණය කර ගන්න ඕනේ. ඔබ දන්නවා ටේබල් නිර්මාණය වෙන්නේ කුමක් තුළද? ටේබල් නිර්මාණය වන්නේ දත්ත සමුදාය තුළ එහෙම නැත්නම් දත්ත ගබඩාව තුළ. ඒ අනුව ටේබල් එකක් අපි නිර්මාණය කළාම ඒ ටේබල් එක තුළ දත්ත ගබඩා කිරීමේ හැකියාව තියෙනවා. මෙම කරුණු දෙපුතේ අපි දෙවන පාඩමට සම්බන්ධ වෙලා සාකච්ඡා කළා. දෙවැනි පාඩමේදී මේ කරුණු මනාව ඔබත් එක්ක මා සාකච්ඡාවට ලක් කළා. එහෙනම් අද අපේ පාඩමේ ප්‍රධානම අරමුණ වෙන්නේ භූතාර්ථ සම්බන්ධතා රූප සටහනක භාවිතා කරන ප්‍රධාන සංකේත සහ භූතාර්ථ රූප සටහනක භාවිතා කරන සම්බන්ධතා පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමයි. මුලින්ම අපි අවධානයට යොමු කරමු භූතාර්ථ සම්බන්ධතා රූප සටහනක අන්තර්ගතය හඳුනා ගන්න. මේ වෙනිටත් ද්වීපතේ ඔබ දන්නවා අපේ පළවෙනි දෙවෙනි පාඩම් දෙකෙන් සාකච්ඡා කළ පරිදි භූතාර්ථ සම්බන්ධතා රූප සටහනක ප්‍රධාන වශයෙන් පවතිනවා භූතාර්ථ ඒ වගේම උපලක්ෂණ පවතිනවා. ඊට අමතරව භූතාර්ථ උපලක්ෂණ වලට අමතරව පවතින ඊළඟ ඒකකයේ තමයි සම්බන්ධතා. එහෙමනම් මේ වෙනිටත් භූතාර්ථ අඳින ආකාරය ගැන ඔබ දන්නවා. භූතාර්ථයක් අපි නිරූපණය කරන්නේ කොටුවක් යොදාගෙන. ඒ අනුව මේ ගැන ඔබේ අවබෝධය දැනටමත් තියෙනවා. නමුත් මේ භූතාර්ථ අතර අපට හමු වෙනවා දුර්වල භූතාර්ථ කියලා. තවම අපි මේ දුර්වල භූතාර්ථ ගැන සාකච්ඡා කළේ නැහැ. අපි පසුව ඒ ගැන සාකච්ඡා කරනවා. එහෙමනම් මම අද පළවෙනියම ඔබත් සමග සාකච්ඡා කරනවා භූතාර්ථ සම්බන්ධතා රූප සටහනක පවත්නා උපලක්ෂණ පිළිබඳව. ද්වීපතේ භූතාර්ථ සම්බන්ධතා රූප සටහනක උපලක්ෂණ වර්ග කීපයක් තියෙනවා. ඉන් එක් උපලක්ෂණයක් අපට හඳුනා ගන්න පුළුවන් ප්‍රාථමික අතුරු උපලක්ෂණය, ඊළඟ එක උත්පාදක උපලක්ෂණය, ඊළඟ එක බහුදත්ත උපලක්ෂණය, ඒ වගේම ඒකාබද්ධ දත්ත උපලක්ෂණය, ඊළඟ එක විස්තරාත්මක දත්ත උපලක්ෂණය. අපි එහෙනම් අද බලමු පළවෙනියෙන්ම මේ ප්‍රාථමික අතුරු උපලක්ෂණය කියන්නේ කුමක්ද කියන එක හඳුනා ගන්න. දරුවනි ප්‍රාථමික අතුරු උපලක්ෂණය කියන එක වාචිකව කෙටියෙන් පැහැදිලි කිරීම සිදු කරනවට වඩා මම හිතනවා ඔබට වඩා පැහැදිලි වේවි ඒ සම්බන්ධව උදාහරණයක් යොදාගෙන උදාහරණය තුලින් මේ ප්‍රාථමික අතුරු උපලක්ෂණය පිළිබඳව දුවල පුතාලට පැහැදිලි කරලා දුන්නා. එහෙමනම් මම ඒකට ගැළපෙන ආකාරයට වගුවක් නිර්මාණය කරන්නම්. අපි උපකල්පනය කරමු මෙන්න මෙහෙම කිසියම් අධ්‍යාපන ආයතනයක පාඨමාලා හදාරන ශිෂ්‍යයන්ගේ දත්ත අඩංගු කරලා වගුවක් පවතිනවා. එම වගුවේ තියෙන ප්‍රධානම කොලම්ස් හැටියට අපි ගමු. එහි තියෙන ප්‍රධානම කොලම්ස් වල පළවෙනි කොලම් එකේ උපලැකිය ලෙස උපලක්ෂණයේ ලෙස අපි ගනිමු ශිෂ්‍යාංකය ස්ටුඩන්ට් නම්බර් එක. මම කෙටියෙන් දැම්මේ STN කියලා. ඊළඟ උපලක්ෂණයේ හැටියට අපි දාමු name. හැබැයි ඔබ අවබෝධ කරගත යුතු කාරණා තමයි භූතාර්ථ රූප සටහනක මේක අපි උපලක්ෂණය කියලා කිව්වාට වගුවකදී අපි මේවා හඳුන්වන ආකාරයේ කතා කළා. ඔබට මතක ඇති පළවෙනි පාඩමේදී වගුවක එක අංග ගැන කතා කරනකොට මම පැහැදිලි කරලා දුන්නා. ඒ අනුව මේ ස්ටුඩන්ට් නම්බර් name වැනි දේවල් අපි වගුව තුළදී හඳුන්වන්නේ උපලැකි කියලා. ඒ අනුව මේ වගුවේ උපලැකි දෙකක් තියෙනවා. ඒ වගේම අපි උපකල්පනය කරමු මේ වගුවේ නම ස්ටුඩන්ට් කියලා. වගුවේ නම ස්ටුඩන්ට් වගුවේ උපලැකි දෙකක් තියෙනවා. යම් කිසි අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය ලබන සිසුන්ගේ දත්ත මෙම වගුවේ තියෙන කියලා උපකල්පනය කරන්න. ඒ අනුව මම ශිෂ්‍යාංකය 1 කියලා දානවා. උදාහරණ හැටියට දත්ත කීපයක් ගන්නම්. අංක 1 අපි හිතමු එම ශිෂ්‍යයාගේ නම සමන්.
යනු මම මෙතන සමන් කියලා ලියනවා. ඊළඟට අංක 2 අපි නම හැටියට ගනිමු කමල්. ඊළඟට අංක 3 අපි එයාගේ නම හැටියට ගනිමු සුගත්. තවත් එක දත්තයක් අපි ගනිමු. තවත් ශිෂ්‍යෙක් ඉන්නවා අංක 4. එයත් සමන්. right? අපි හිතමු එයාගේ නමත් සමන්. හොඳයි. දැන් බලන්න මෙන්න මේ වගුව දෙස, වගුවේ පවත්නා දත්ත දෙස බලන්න. මේ වගුවේ පවත්නා දත්ත අතර දුවේ පුතේ ශිෂ්‍ය අංකය කියන උපලැකයට ඔබේ අවධානය යොමු කරොත් ඔබට අවබෝධ වෙන්න ඕනේ මේ ශිෂ්‍ය අංකය කියන උපලැකයේ තියෙන කිසිම දත්තයක් කියන්නේ අංක 1 2 3 4 ආදී දත්ත ගත්තොත් මේක නැවත රිපීට් වෙන්න බෑ. රිපීට් වෙන්න බෑ කියන්නේ නැවත අවස්ථාවක තවත් ශිෂ්‍යයෙකුට මේ අංකය ඇතුල් වෙන්න බෑ නේද? ඒ ගැන ඔබ දන්නවා. දැන් ඔබ අධ්‍යාපනයේ සඳහා පන්තියකට යනවා කියලා හිතන්න. ඒ පන්තියේදී බොහෝ විට ඔබ ඔබේ නමින් නෙවෙයි හඳුනාගන්නේ. දොළ පුතාලා දන්නවා නමට වඩා ඔබ හඳුනා ගැනීමට භාවිතා කරන්නේ අංකය. එහෙම නැත්නම් අපි හිතමු බැංකුවකට අපි ගියාම බැංකුවේ අපි ගිණුම් ආරම්භ කළාට පස්සේ අපි බැංකුවට ගිහින් ගනුදෙනු කරනකොට මූලික වන්නේ මොකද්ද? මූලික වන්නේ ගිණුම් අංකය. අපේ නම නෙවෙයි. ඊට හේතුවයි නම කියන එක කීප දෙනෙකුට එකම නම පවතින හැකියාව තියෙනවා. දැන් මෙතන උනත් බලන්න සමන් කියන නම අංක 1 ශිෂ්‍යයාටත් තියෙනවා. සමන් කියන නම අංක 4 ශිෂ්‍යයාටත් තියෙනවා. එහෙමනම් නමක් එහෙම නැත්නම් ලිපිනයක් ආදී දේවල් අනන්‍ය නෑ. අනන්‍ය කියන්නේ එක්කෙනෙකුට පමණක් ආවෙනික නෑ. එය කීප දෙනෙකුට අදාළ වෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් අපි වගුවක දත්ත අනෙක් ඒවායි වෙන් කර හඳුනා ගන්න අපි ඒකට තමයි කියන්නේ පුතේ අනන්‍යව කියලා. මේ වචන වැදගත්. අනන්‍යව. එතකොට අපි වගුවක තියෙන දත්ත අතර එක් දත්තයක් අනෙක් ඒවායෙන් වෙන් කරලා අනන්‍යව හඳුනා ගන්න භාවිතා කරන විශේෂ උපලැකි තියෙන්න පුළුවන්. ඇතැම් වගුවල එසේ නොතිබෙන්න පුළුවන්. නමුත් බොහෝමයක් වගුවල දත්තය අනන්‍යව හඳුනා ගන්න වෙනමම උපලැකියක් අපිට හඳුනා ගන්න පුළුවන්. අන්න එවැනි උපලැකි මෙන්න මේ වගේ උපලැකි මෙහෙමනම් මේ උදාහරණය අනුව සිසංකේ කියන උපලැකිය ගත්තොත් මෙන්න මේ උපලැකිය අපි භූතාර්ථ සම්බන්ධතා රූප සටහනක් අඳිනකොට දුවේ පුතේ ඒ කියන්නේ ඊය ඩයග්‍රෑම් එකක් අඳිනකොට අපි මේක හඳුනාගන්නේ මොකක් කියලාද? මේක හඳුනාගන්නේ ප්‍රාථමික යතුරු. එහෙම නැත්නම් යතුර කියලාත් කියනවා. ප්‍රාථමික යතුර කියලා කියනවා වගේම ප්‍රාථමික කියන වචනේ භාවිතා නොකර යතුර කියලාත් කියනවා. එහෙමනම් යතුර කියලා කියන්නේ වගුවක දත්ත අනන්‍යව හඳුනා ගැනීමට යොදාගත හැකි උපලැකිය. එහෙමනම් දුවේ පුතේ අපි භූතාර්ථ සම්බන්ධතා රූප සටහනක් නිර්මාණය කරනකොට මෙන්න මේ ප්‍රාථමික යතුරු උපලැකිය විශේෂයෙන් විශේෂ සංකේතයක් යොදාගෙන අපි නිරූපණය කරන්න ඕනේ. එහෙමනම් කොහොමද සංකේතය භාවිතා කරන්නේ? මම ඒ සඳහා මේ වගුවට ගැළපෙන ලෙස භූතාර්ථ රූප සටහනක් ඇඳලා පෙන්වන්නම්. යනවා අපි ඉස්සෙල්ලාම කොටුවක් යොදනවා. පුතාලා දන්නවා කොටුව භාවිතා කරන්නේ අපේ මේ භූතාර්ථය පෙන්වන්න. එහෙමනම් භූතාර්ථයේ නම හැටියට දාන්නේ වගුවේ නම. යනවා අපි මෙතන සටහන් කරමු ස්ටුඩන්ට් කියලා. right? ස්ටුඩන්ට් කියලා අපි ලියනවා භූතාර්ථයේ නම. ඊළඟට මේකේ උපලක්ෂණ හැටියට අපිට ගන්න පුළුවන් භූතාර්ථ රූප සටහනේ එකක් අපිට ගන්න පුළුවන් ස්ටුඩන්ට් නම්බර් එක. ඒ අනුව මම ස්ටුඩන්ට් නම්බර් කියලා ලියනවා. ස්ටුඩන්ට් නම්බර් කියලා ලියලා ඊට පස්සේ නම සඳහා නැවතත් උපලක්ෂණේ ලියනවා මේ විදිහට name. දැන් මේ දෙකම අපි සර්කල් කරනවා. right? භූතාර්ථ රූප සටහනක උපලක්ෂණ පෙන්වන්නේ මෙහෙම. ඊළඟට මේ උපලක්ෂණ දෙක අයිති වන්නේ ස්ටුඩන්ට් කියන භූතාර්ථයට. එම නිසා අපි මෙතනින් රේඛාවක් දාලා මේක යා කරනවා. ඒ වගේම මෙතනින් රේඛාවක් දාලා මේක යා කරනවා. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් භූතාර්ථ රූප සටහන නිර්මාණය කරන්න මේ වගුව සඳහා. නමුත් අපේ මාතෘකාව අපේ සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ තමයි ප්‍රාථමික යතුරු නිරූපණය කරන ආකාරය හඳුනා ගැනීම. එහෙමනම් ප්‍රාථමික යතුරු අපි නිරූපණය කරන්නේ අපේ මේ භූතාර්ථ රූප සටහනේදී අදාළ උපලක්ෂණයේ යටින් මේ විදිහට අන්ඩර්ලයින් එකක් භාවිතා කළා. පැහැදිලිද? එහෙමනම් දරුවනේ
භූතාර්ථ රූප සටහනක යම් උපලක්ෂණයක් යටින් අන්ඩර්ලයින් එක යොදලා තිබුණොත් ඒකෙන් අපිට පවසන්නේ කුමක්ද? එම උපලක්ෂණය තමා වගුවේ ප්‍රාථමික යතුරු ලෙස පාවිච්චි කරන්න කියලා. ඒ වගේම මොකද්ද ප්‍රාථමික යතුර කියලා කියන්නේ? වගුවේ දත්තයක් හඳුනා ගැනීමට භාවිතා කරන ප්‍රධානම උපලැකිය. ඒ වගේම පුතේ මේ උපලැකියේ තියෙන ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රාථමික යතුර සහිත උපලැකියක් ගත්තොත් ප්‍රාථමික යතුර සහිත උපලැකියක ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. මේ ලක්ෂණ අපි ඩේටාබේස් පාඩමේම තවත් ඉදිරි පාඩමකදී සාකච්ඡා කරනවා. ප්‍රාථමික යතුරු කියලා වගේම දුවේ පුතේ විදේශීය යතුරු ආදි වශයෙන් යතුරු කීපයක් තියෙනවා. ඒ යතුරු ගැන සාකච්ඡා කරනකොට නැවතත් ඔයාලත් එක්ක මම මේ කරුණ විස්තර කරනවා. නමුත් මගේ මේ පැහැදිලි කිරීම යොමු වන්නේ භූතාර්ථ රූප සටහනක යතුරු නිරූපණය කරන ආකාරය පැහැදිලි කරන්න. නමුත් මේ මොහොතේ වුණත් අපට පුළුවන් මේ ප්‍රාථමික යතුර ගැන යම් අවබෝධයක් ලබා ගන්න. එහෙමනම් මතක තියාගන්න දරුවනේ ප්‍රාථමික යතුර සහිත උපලක්ෂණයක් අපි ගත්තොත් ඒ උපලක්ෂණය තුල කිසිම අවස්ථාවක එකම දත්තය ආයයි ලියවෙන්නේ නැහැ. මේ එක කියන දත්තය ආයි කොහෙවත් ලියවෙන්නේ නැහැ. දෙක කියන දත්තය ආයි කොහෙවත් ලියවෙන්නේ නැහැ. අනේක ප්‍රධාන ලක්ෂණයක් තමයි ප්‍රාථමික යතුරු උපලක්ෂණයක. හොඳයි. එහෙමනම් දුවල පුතාලට පැහැදිලි ඇති භූතාර්ථ සම්බන්ධතා රූප සටහනක උපලක්ෂණ ගැන අපි කතා කරමින් ඉන්නේ. යනවා භූතාර්ථ සම්බන්ධතා රූප සටහනක උපලක්ෂණ කීපයක් තිබුණා. ඒ අතරින් පළවෙනි එක තමයි ප්‍රාථමික යතුරු කියලා අපි කතා කළේ. යනවා ප්‍රාථමික යතුරු උපලක්ෂණයක් අන්තිම ආකාරය ගැන දැන් ඔබට අවබෝධ ඇති. නැවතම පෙන්වුවොත් කොහොමද ප්‍රාථමික යතුරු සහිත උපලක්ෂණයක් අපි භූතාර්ථ රූප සටහනක භාවිතා කරන්නේ? උපලක්ෂණේ දීලා ඒක යටින් අන්ඩර්ලයින් එකක් යොදනවා. ඒ අන්ඩර්ලයින් එකෙන් තමයි ප්‍රාථමික යතුරු උපලක්ෂණය අපි පෙන්වන්නේ ER ඩයග්‍රෑම් එක තුල. එහෙමනම් අපි බලමු භූතාර්ථ සම්බන්ධතා රූප සටහනක අපට හමුවන ඊළඟ උපලක්ෂණය හඳුනා ගන්න. මොකද්ද ඊළඟ උපලක්ෂණය? දුවේ පුතේ ඊළඟ උපලක්ෂණය තමයි උත්පාදක ගුණාංග. එහෙම නැත්නම් උත්පාදක උපලක්ෂණය. උත්පාදක මේකට කියන තවත් නමක් තමයි ඩිරයිව් කියලා කියනවා. ඩිරයිව් කියලා කියනවා. උත්පාදක කියන්නේ ඩිරයිව් කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. අපි මේකත් අවබෝධ කරගනිමු සාමාන්‍ය උදාහරණයක් යොදාගෙන. මේ උපලක්ෂණ හැම එකක්ම අද අපේ සාකච්ඡාවට ලක් වෙනවා. උදාහරණ තුලින් තමයි ඔබටම මේ සෑම උපලක්ෂණයක් ගැනම අවබෝධයක් ලබා දෙන්නේ. එහෙනම් අපි බලමු උත්පාදක උපලක්ෂණයක් හඳුනා ගන්න. ඒ සඳහා අපි වගුවක් නිර්මාණය කරමු. ඇත්තට මේ සඳහා වගුවක් අත්‍යවශ්‍යම නැහැ. මම වෙනත් උදාහරණයක් ගන්නම්කෝ. වගුවකට යොමු වෙනවට වඩා පාසුයි සාමාන්‍ය පැහැදිලි කිරීමකින් ඒ ගැන විස්තර කරන එක. හරි. දුවල පුතාලා අවබෝධ කරගන්න මෙන්න මෙහෙම. සාමාන්‍යයෙන් ඔබ යම් ආයතනයකට ගිහින් ඒ ආයතනයෙන් ඔබට ලබා දෙන ආකෘතියක් පුරවනකොට ඔබේ ආකෘතිය පුරවන දත්ත ගැන මතක් කරලා බලන්න. මොකද ඒ දත්තනේ අවසානයේ පරිගණකයේ දත්ත ගබඩාවට යන්නේ. දැන් පුතාලා බැංකුවකට යනවා කියලා හිතන්න, ගිණුමක් ආරම්භ කරන්න. එතකොට එයාලා අපිට ආකෘතියක් දෙනවා. ඒ ආකෘතිය තුලින් අපේ දත්ත ගන්නවා. ඒ දත්ත තමයි පරිගණකය තුල ගබඩා කරන්නේ. එහෙම නැත්නම් අපි පෞද්ගලික අධ්‍යාපන ආයතනයකට ගියාම අපේ දත්ත ලබා ගන්නවා. ඒ ලබා ගන්නේ පුංචි ආකෘතියක් පාවිච්චි කරලා ඒ ආකෘතිය දත්ත තමයි පරිගණකයට ඇතුල් කරන්නේ. එහෙමනම් එවැනි අවස්ථාවලදී ඔබෙන් කිසිම අවස්ථාවක ලබාගෙන තියනවාද වයස කියන එක? සාමාන්‍ය මේ වයස කියන එක අපෙන් ආකෘතිවලදී ගන්න බොහොම කලාතුරකින් නේද? වයස කියන එක ගොඩාක් වෙලාවට ඔය විවිධ ආයතන වලින් අපේ දත්ත ලබා ගද්දී ඉල්ලන්නේ නැහැ. සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයකදී අපෙන් වයස අහන්න පුළුවන්. නමුත් වෙනත් අවස්ථාවලදී වයස කියන එක දත්තයක් ලෙස ගන්න නැහැ. ඇයි එහෙම ගන්න නැති වෙන්නේ හේතුව? ඒකට හේතුව දුවේ පුතේ ආයතන විසින් ආයතන විසින් පරිගණක තුල නිර්මාණය කරන වගු මත එහෙනම් වගු තුල වයස කියන එක තැම්පත් කරන්නේ නැහැ. උදාහරණයක් ලෙස අපි හිතමු
කිසියම් අධ්‍යාපන ආයතනයක් ශිෂ්‍යයන්ගේ දත්ත ලබා ගැනීමක් කරනවා කියලා. ඒ ශිෂ්‍යයන්ගේ දත්ත ලබා ගද්දී ශිෂ්‍යාංකය ඔවුන් පරිගණකය තුළ තැන්පත් කරන අවස්ථාව අපට හමු වෙනවා. ඊළාට ශිෂ්‍යයාගේ නම තැන්පත් කරන අවස්ථාව අපට හමු වෙනවා. ඊළාට ශිෂ්‍යයාගේ උපන්දිනය මම ඒක date of birth කියලා දාන්නම් DOB කියලා. date of birth එක අපෙන් ගන්නවා. නමුත් ඔවුන් වයස කියන එක සඳහන් කරන්නේ වගුව තුල. ඒ කියන්නේ age කියලා කොලම් එකක් දාලා මම ඒක වෙනත් පෑනකින් පැහැදිලි කරන්න සටහන් කරන්නම්. age කියලා වෙනමම උපලක්ෂණයක් අරගෙන ඒක තුල වයස සඳහන් කරන්නේ නැහැ. දැන් උදාහරණයකට අපි හිතමු මෙන්න මෙහෙම ශිෂ්‍යාංකය 1.1 නම හැටියට අපි ගනිමු සමන් කියලා. නම සමන්. තර සමන්ගේ උපන්දිනය අපි හිතමු 2000යි right 1.1 කියලා. එතකොට මේ වගුව තුලට වයස දාන්නේ අපි හිතමු මේ සමන් කියන කෙනා මේ අධ්‍යාපන ආයතනයේ ලියාපදිංචි වුණේ 2000 අපි උපකල්පනය කරමු 2015 කියලා. අපි උපකල්පනය කරමු මෙයා මේ අධ්‍යාපන ආයතනයට පැමිණිලා අධ්‍යාපන ආයතනයේ ලියාපදිංචි වුණේ 2015 අවුරුද්දේ. එතකොට මෙයා උපන්නේ 2000 වසරේ. දැන් මෙයා මේ අධ්‍යාපන ආයතනයේ ලියාපදිංචි වෙනකොට මෙයාට වයස කීයද 15යි. පුතේ 15 කියන එක මේ වගේ වගුවක සඳහන් කරන්නේ ආයත ගන්න නැවත මා පැහැදිලි කරනවා. සමන් කියන කෙනා උපන්නේ 2000 වසරේ. සමන් අධ්‍යාපන ආයතනයකට ඇවිත් ලියාපදිංචි වෙනවා 2015 වසරේ. එතකොට සමන්ගේ වයස 2015 වසර වෙනකොට අවුරුදු 15යි. මේ අවුරුදු 15 කියන එක පරිගණකයේ දත ගබඩා කිරීමක් ඇටියට වගුවක් තුල තැන්පත් කරන්නේ නැහැ. ඇයි එහෙම තැන්පත් කරන්නේ නැත්තේ? ඊට හේතුව පුතේ මෙන්න මේ දත්තය වසරෙන් වසර වෙනස් වෙනවා නේද? මේ දත්තේ වසරෙන් වසර වෙනස් වෙනවා. 2015 මේ අධ්‍යාපන ආයතනයේ ලියාපදිංචි වුණු සමන්ගේ වයස 2015 අවුරුද්දේ මේ ආයතනයේ පරිගණකයේ තැන්පත් කරා කියලා හිතන්න. 2016 කියන වසරට එනකොට මේ 15 කියන එක 16 කියලා වෙනස් වෙනවා. ඊළාට 2017ට එනකොට මේක 17 කියලා වෙනස් වෙනවා. 2020ට මේ ආකාරයට ඇවිත් 2020 දී මේ දත්තය 20යි කියලා වෙනස් වෙනවා. ඒතර පුතේ වසරෙන් වසර මේ දත්තේ වෙනස් වෙනවා නේද? පැහැදිලිද මා කිව්වේ? එහෙමනම් අපි පරිගණකයක දත්ත තැන්පත් කරනකොට විශේෂයෙන් වගුවක් තුල දත්ත තැන්පත් කරනකොට වෙනස් වෙන දත්ත ගබඩා කරන්නේ. ඒ වගේම තවත් ආකාරයකට ඒ ගැන මා පැහැදිලි කළොත් මෙන්න මෙහෙම අපි මේ දේ අවබෝධ කරගමු. දුවේ පුතේ මේ වයස කියන එක හැදෙන්නේ උපන්දිනෙන් නේද? වයස කියන එක අපි හදාගන්නේ උපන්දිනෙන්. එහෙමනම් උපන්දිනේ පාවිච්චි කරලා වයස හදනකොට ගණනය කිරීමක් කළා නේද මේක ගන්නෙ? වයස කියන එක අපි ගන්නෙ ගණනය කිරීමක් කළා. එහෙමනම් දුවේ පුතේ ගණනය කිරීම සිදු කරලා අපි ලබා ගන්නා දත්ත වගුවක් තුල සාමාන්‍යයෙන් අපි තැන්පත් කරන්නේ නැහැ. නමුත් මේ දත්ත අපි පෙන්නනවා. කොහෙද පෙන්වන්නේ? අපේ භූතාර්ථ රූප සටහනක් තුල පෙන්නනවා. කොහොමද භූතාර්ථ රූප සටහනක් තුල මේ දත්තය අපි පෙන්වන්නේ? right භූතාර්ථ රූප සටහනක් තුල මේ දත්තය පෙන්නනකොට අපි ඒ සඳහා මෙන්න මේ ක්‍රමවේදය පාවිච්චි කරනවා. මම නැවත භූතාර්ථ රූප සටහනක් නිර්මාණය කරන්නම්. අපි හිතමු අපේ භූතාර්ථයේ නම ස්ටුඩන්ට්. ඒ අනුව ස්ටුඩන්ට් කියලා අපි මෙතන දිව්වා. ඊළඟට ඒකේ අපි හිතමු උපලක්ෂණ හැටියට තියෙනවා ශිෂ්‍යාංකය. ඒ අනුව ස්ටුඩන්ට් නම්බර් කියලා මම ලිව්වා. ඒක සර්කල් කළා. දැන් මේක සම්බන්ධ කරනවා භූතාර්ථයට. ඊළඟට දෙවෙනි උපලක්ෂණය හැටියට අපි හිතමු නම. එහෙමනම් name කියලා අපි ලියනවා. name කියන උපලක්ෂණයත් අපි සර්කල් කරලා සම්බන්ධ කරනවා අපේ වගුවට. ඊළඟට date of birth DOB කියලා අපි ලිව්වා. date of birth එකත් අපි මෙහෙම සර්කල් කරලා ඒකත් සම්බන්ධ කරනවා අපේ භූතාර්ථ රූප සටහනට. නමුත් පුතේ වයස කියන එක අපි පෙන්වනකොට වයස කියන එක පෙන්වන්නේ මෙහෙමයි. age කියලා නම් උපලක්ෂණේ නම age කියලා දාලා රවුමක් අඳින්නේ නැහැ.
රවුමක් නිර්මාණය කරන්නේ ඒ වෙනුවට අපි භාවිතා කරන්නේ ඩෑෂ් ලයින් කඩිරි. මෙන්න මෙහිම කඩිරක් පාවිච්චි කරනවා. කඩිර භාවිතා කළා තමයි අපි H කියන උපලක්ෂණය පෙන්වන්නේ. මේකෙන් කුමක්ද අපි කියන්නේ? මොකක්ද අපි මේකෙන් sannivedanaya කරන්නේ? මේක උත්පාදක ගුණාංගයක්. right? මම මෙතන ලියන්නම් උත්පාදක ගුණාංගයක්. තොර ඇයි මේක උත්පාදක වෙනවා කියලා කියන්නේ මේක උත්පාදක වෙන්නේ කොහෙන්ද? date of birth එකෙන්. පැහැදිලිද? එහෙමනම් මෙන්න මේ ආකාරයට පොතේ වයස විතරක් නෙවෙයි ඔබ database එකක් සඳහා භූතාර්ථ සම්බන්ධතා රූපසටහනක් අඳිද්දී එම භූතාර්ථ සම්බන්ධතා රූපසටහනේ යම් භූතාර්ථයක ගණනය කිරීමක් තුළින් උපදින දත්ත අපිට පෙන්වන්න ඕනේ නම් ඒ සඳහා මෙන්න මේ කඩිර සහිත සංකේතය තමයි භාවිතා කරන්න ඕනේ. මේකට තමයි අපි කියන්නේ උත්පාදක ගුණාංග කියලා. ඒ වගේම අපි මතක තියාගත යුතු ඊළඟ කරුණ තමයි මෙවැනි උත්පාදක ගුණාංගයක් වගුවක් නිර්මාණය කරද්දී අපි පාවිච්චි කරන්නේ නැහැ. වගුවකට ඇතුල් කරන්නේ නැහැ. පැහැදිලිද? ඒ කියන්නේ දුවේ පුතේ මේ භූතාර්ථ රූප සටහන වගුවක් බවට පරිවර්තනය කරන්න අපි ලියනවානේ. ඔබට මතක ඇති අපි මේ සඳහා ලියනවා ස්කීමා. එහෙම නැත්නම් ස්කීමා කියන එකට අපි කියන තවත් දෙයක් තමයි වගු පරික්‍රමාවනේ. මේකෙන් කෙලිම වගුව හදන්නේ නැණි කම්පියුටර් තුල. ඒ ගැන ඔයාලා දන්නවා. මේ භූතාර්ථ රූප සටහනින් පරිගණකයේ තුල වගුව හදන්න ප්‍රථම වගු පරික්‍රමාව ලියනවානේ. ඒ වගු පරික්‍රමාව ලියනකොට පවා අපි මේ H කියන උත්පාදක ගුණාංගය වගු පරික්‍රමාවේ නිරූපණය කරන්නේ නැහැ. අපි ඉදිරි දවසක සාකච්ඡා කරනවා මේ database පාඩමේම භූතාර්ථ රූප සටහන් උපයෝගී කරගෙන වගු පරික්‍රමා ලියන ආකාරය. දැනට ඔබ දන්නවා බොහොම සරලව වගු පරික්‍රමාවක් නිර්මාණය කිරීම. නමුත් අපිට ඉගෙන ගත යුතු කරුණු රාශියක් තියෙනවා වගු පරික්‍රමා ලිවීම හා සම්බන්ධවත්. එනේ අවස්ථාවේදී මේ ගැන තවත් මම පැහැදිලි කරනවා. හොඳයි, මම හිතනවා එහෙමනම් දුවල පුතාලට පැහැදිලි වුණා උත්පාදක ගුණාංගයක් කියන්නේ මොකක්ද? උත්පාදක ගුණාංග අපි කොහොමද භූතාර්ථ සම්බන්ධතා රූප සටහනක් තුළ නිරූපණය කරන්නේ කියලා. හොඳයි, එහෙමනම් ද්වීපතේ අපි ඊළඟට බලමු තවත් උපලක්ෂණයක් හඳුනා ගන්න. මේ වෙනිට අපි ප්‍රාථමික අතර ඒ වගේම උත්පාදක හඳුනා ගැනීම කළා. ඊළඟට අපි හඳුනා ගන්න සූදානම් වන්නේ බහුදත්ත සහිත උපලක්ෂණයක් සම්බන්ධව. බහුදත්ත සහිත උපලක්ෂණයක් කියන්නේ මොකක්ද කියන එකත් අපි වගුවක් අනුසාරයෙන් පළවෙනියෙන් හඳුනා ගැනීමු. මේ සඳහා මම පුංචි වගුවක් නිර්මාණය කරන්නම්. අපි හිතමු කිසියම් සමාගමක සේවකයන්ගේ දත්ත ගබඩා කිරීමට එම සමාගමේ පරිගණකය තුළ වගුවක් තියෙනවා. එම වගුවේ දත්ත ලෙස අපි උපකල්පනය කරමු. දත්ත 3ක් ගබඩා කරලා තියෙනවා. ඉන් එක් දත්තයක් තමයි employee number. employee number කියන එක සඳහා මම EMPNO කියලා සඳහන් කරන්නම් උපලැකේ නම. ඊළඟට දෙවනුවට තියෙන මෙම වගුවේ සේවකයාගේ නම යන ඒ මම name කියලා නම් කළා. ඊළඟට තුන්වෙනියට අපි හිතමු මේ සේවකයන්ගේ දුරකථන අංක අඩංගු කරලා තියෙනවා. මම ඒක කෙටි කරලා TPNO කියලා ලිව්වා. වගුවේ නමක් අවශ්‍යයි. එම නිසා මම වගුවට නමක් ලෙස employee කියන නම අඩංගු කළා. හොඳයි. අපේ වගුවේ නම employee සේවකයන්ගේ දත්ත 3ක් පවතිනවා කියලා උපකල්පනය කරන්න. දැන් පුතේ මේ වගුවේ අපි හිතමු සේවකයන්ගේ දත්ත සඳහන් කරනකොට සේවකයන්ගේ දත්ත ලෙස සේවකාංකය තියෙනවා 01 කියලා මම සේවකාංකය දැම්මා. ඊළඟට සේවකයාගේ නම තියෙනවා සමන් කියන නම අපි උදාහරණයකට ගනිමු. දැන් මේ සේවකයාගේ දුරකථන අංක දෙකක් තියෙනවා කියලා හිතන්න. ඒ අනුව අපි හිතමු පළවෙනි දුරකථන අංකය මොබයිල් ෆෝන් අංකය. ඒ අනුව මොබයිල් ෆෝන් අංකය අපි මේ විදිහට සඳහන් කරා කියන්නේ. මේ තමයි ඔහුගේ මොබයිල් ෆෝන් අංකය. ඊළඟට මේ පුජ්‍යලයාට නිවසේ තවත් දුරකථනයක් තියෙනවා නම් එහෙමනම් ගෘහස්ත දුරකථනයක් තියෙනවා නම් ඒ අංකය අපි හිතමු 081යි ඊළඟට 50යි 50යි 60 කියලා අපි උපකල්පනය කරමු. මේක තමයි යාගේ දුරකථන අංකය, නිවසේ දුරකථන අංකය.
ඒතර තවත් සේවකෙක් හැටියට අපි ගත්තොත් අංක 2 කමල් කියන සේවකයා මේ කමල් කියන සේවකයාගේ දුරකථන අංක හැටියට අපි තුමු එක දුරකථන අංකයයි තියෙන්නේ මොබයිල් ෆෝන් අංකයක් මේ තමයි මොබයිල් ෆෝන් අංකය. හොඳයි. දැන් තව දුරටත් මම දත්ත මෙහි සම්පූර්ණ කරමින් ඉන්නේ මේ දත්ත ප්‍රමාණවත් අපේ සාකච්ඡාව සඳහා. දැන් දුවේ පුතේ මෙන්න මේ ආකාරයට කිසියම් වගුවක දත තැන්පත් කරද්දී එක මාතෘකාවක එහෙම නැත්නම් අපි එක උපලැකියක කියලා කියමු. එක උපලැකියක මොකෝ ඔබ දන්නවා උපලැකිය කියන වචනෙන් තමයි වගුව තුලදී මේවා අපි හඳුනාගන්නේ. එහෙමනම් කිසියම් උපලැකියක දත කීපයක් තැන්පත් කරනවා නම් කීපයක් කියන්නේ අපි කියන එකතන බහු කියලා. එමනම් යම්කිසි උපලැකියක දත කීපයක් තැන්පත් වෙනවා නම් කිසියම් උපලැකියකට දත කීපයක් අඩංගු වෙනවා නම් මෙන්න මේ වගේ වගු සටහනක් සඳහා මේ වගේ වගු සටහනක් සඳහා අපි භූතාර්ථ රූප සටහනක් නිර්මාණය කරනකොට අපි විශේෂයෙන් මෙන්න මේ උපලක්ෂණය පෙන්වන්න ඕනේ. එහෙම නැත්නම් මේ උපලැකිය පෙන්වන්න ඕනේ අපේ භූතාර්ථ සම්බන්ධතා රූප සටහනේ. හැබැයි මතක තියාගන්න පුතේ සාමාන්‍යයෙන් අපි පරිගණකයක් තුළ ගබඩා කරන වගුවක මේ වගේ බහුදත්ත දාන්නේ. නමුත් අපි භූතාර්ථ රූප සටහනේ බහුදත්ත පෙන්වනවා. අපි ඉගෙන ගන්නවා මේ ඩේටාබේස් පාඩමේම ප්‍රමතකරණය කියලා මාතෘකාවක්. ඒ ප්‍රමතකරණය කියන මාතෘකාවේදී ඔබට අවබෝධ කරගන්නම් වගුව තුල මේ විදිහට දත්ත දෙකක් අපි ගබඩා කරන්නේ එක උපලැකියක. නමුත් අපි භූතාර්ථ රූප සටහනේ දුවේ පුතේ මේක අපි නිරූපණය කරන්න ඕනේ. එහෙමනම් කොහොමද මේ බහුදත්ත අපි භූතාර්ථ රූප සටහනක නිරූපණය කරන්නේ? හොඳයි. මම එහෙමනම් මේ වගුව සඳහාම භූතාර්ථ රූප සටහන ඇඳලා පැහැදිලි කළොත් අපි භූතාර්ථ රූප සටහනක් අඳිනකොට එහි බහුදත්ත නිරූපණය කරනවා නම් අපි සාමාන්‍ය විදිහටම භූතාර්ථ රූප සටහනේ භූතාර්ථය ලියනවා. එනවා මම එම්ප්ලොයි කියලා ලිව්වා. හොඳයි. මේක තමයි අපේ භූතාර්ථයේ නම. ඊළඟට භූතාර්ථයේ නම ලියලා භූතාර්ථයේ මේ ආකාරයට මේ සංකේතය තුල පෙන්නලා ඊළඟට අපි යොදන්න ඕනේ මොනවද යොදන්න ඕනේ අපේ වගුවේට අවශ්‍ය වෙන උපලක්ෂණ. නමුත් පුතාලා දන්නවා මේවා උපලක්ෂණ කිව්වාට මේ වගුවේදී අපි මේවා හඳුන්වන්නේ උපලැකි. එහෙමනම් භූතාර්ථ රූප සටහනේදී මේවා අපි හඳුන්වන්නේ උපලක්ෂණ කියලා. යන උපලක්ෂණ තුනක් තියෙනවා. පළවෙනි උපලක්ෂණේ employee number EMPN ඊට පස්සේ මේක අපි සර්කල් කරනවා. ඒ වගේම අපි උපකල්පනය කළොත් මේ EMPN කියන්නේ අනන්‍ය යතුර කියලා එහෙම නැත්නම් ප්‍රාථමික යතුර කියලා අපිට හැකියාව තියෙනවා EMPN කියන උපලැකිය යටින් මෙන්න මේ ආකාරයට අන්ඩර්ලයින් එකක් පාවිච්චි කරලා මේ උපලැකිය භූතාර්ථයට සම්බන්ධ කරන්න. ඊළඟට දෙවෙනි උපලැකිය ලෙස ඔබ දැක්ක මේ වගුවේ තියෙන්නේ name. එහෙමනම් ඒක අපි භූතාර්ථ රූප සටහන අඳිනකොට name කියන එක මේ විදිහටම සඳහන් කරලා ඊට පස්සේ සාමාන්‍ය විදිහට උපලක්ෂණ පෙන්වීමේ සංකේතයත් එක්ක සම්බන්ධ කරනවා. දැන් අපට අවශ්‍ය දුරකථන අංකය මෙහි තියෙන විශේෂත්වය තමයි මේ දුරකථන අංකය කියන උපලැකිය තුල දත්ත කීපයක් තියෙනවා. ඒ කියන්නේ බහුදත්ත තියෙනවා. මේක අපි නිරූපණය කරන්න මෙන්න මෙහෙමයි. අපි ඉස්සෙල්ලාම උපලැකියේ නම ලියනවා. එහෙම නැත්නම් උපලක්ෂණේ නම ලියනවා. මොකද භූතාර්ථ රූප සටහනේදී උපලක්ෂණ කියන වචනය යන උපලක්ෂණේ නම ටෙලිෆෝන් නම්බර්. ඉන්පසු දුවේ පුතේ මේක වටේට සර්කල් දෙකක්. ඒ කියන්නේ ලයින් දෙකකින් යුක්ත රේඛා දෙකකින් යුක්ත ඕවල් එකක් තමයි අපි මෙතන නිර්මාණය කළා. ඒක තමයි අපේ භූතාර්ථ රූප සටහනට සම්බන්ධ කරන්නේ. එහෙමනම් මේ ඕවල් දෙක මේ රේඛා දෙක පාවිච්චි කරන්නේ ඇයි? මේ රේඛා දෙක පාවිච්චි කරන්නේ මේකෙන් කියන්නේ ගොඩක් බහු කියන එකයි. එහෙමනම් මේ භූතාර්ථ රූප සටහනෙන් දත්ත ගබඩාව පරිගණකයේ තුල නිර්මාණය කරන අය දන්නවා මේ මාතෘකාව තුල එහෙම නැත්නම් මේ උපලැකිය තුල දත්ත කීපයක් ගබඩා වෙනවා. ඒක දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්, එකකට වඩා වැඩි ගණනක්. එහෙමනම් දරුවනේ මෙන්න මේ උපලක්ෂණය අපි නම් කරනවා මොකක් කියලාද? මේක අපි නම් කරනවා බහුදත්ත කියලා. බහුදත්ත ඉංග්‍රීසියෙන් කියනවා මල්ටි වැලියු, සිංහලෙන් අපි කියනවා බහුදත්ත උපලක්ෂණය කියලා. බහුදත්ත උපලක්ෂණය. එතන මේ ලක්ෂණ සහිත රූප අපේ පේපර් එකේ පෙන්වලා මේ වගේ රූප ප්‍රශ්න පත්‍රයේ පෙන්වලා අපෙන් අහනවා
ඇයි මේකේ රේඛා දෙකක් දාලා තියෙන්නේ? ඔන්න ඔය වගේ ප්‍රශ්න අපේ පේපර් එකේ එනවා. එහෙමනම් මම හිතනවා ඔයාලට අවබෝධ වුණා බහුධාතු උපලක්ෂණයක් කියන්නේ කුමක්ද කියන එකත් බහුධාතු උපලක්ෂණයක් භූතාර්ථ රූප සටහනක අපි නිරූපණය කරන ආකාරයත් ඒ වගේම බහුධාත්ත කියන එකේ අර්ථය කුමක්ද කියන එක මම හිතනවා ඔයාලට අවබෝධ වුණා. හොඳයි. එහෙමනම් ඊළඟට අපි බලමු උපලක්ෂණ අතර තවත් උපලක්ෂණයක් හඳුනා ගන්න. ඊළඟට අපේ සාකච්ඡාවේ යොමු වන්නේ ඒකාබද්ධ උපලක්ෂණය හඳුනා ගැනීම සඳහා. ඒකාබද්ධ උපලක්ෂණය හඳුනා ගැනීම සඳහා දරුවනේ මම උදාහරණයක් භාවිතා කරන්නම්. ඔබේ අවධානය යොමු කරන්න මෙන්න මේ වගුව දෙස. මේ වගුවේ තියෙන්නේ ශිෂ්‍යයන්ගේ දත්ත ගබඩා කරලා යන ශිෂ්‍යාංකය තියෙනවා ස්ටුඩන්ට් නම්බර් කියලා උපලැකිය තුල ශිෂ්‍යයාගේ ෆස්ට් නේම් එක තියෙනවා ශිෂ්‍යයාගේ ලාස්ට් නේම් එක තියෙනවා. සාමාන්‍යයෙන් ද්විපුතේ අපි දත්ත තැන්පත් කරනකොට ඇතැම් දත්ත අපි තනි කොලම් එකක ගබඩා කරන්නේ නැහැ. දැන් මේ වගුව දෙස බැලුවම ඔබට පේනවා ෆස්ට් නේම් කියන කොලම් එක තුලත් ලාස්ට් නේම් කියන කොලම් එක තුලත් මේ කොලම් දෙකේම තියෙන්නේ ශිෂ්‍යයාගේ නම. ශිෂ්‍යයාගේ අපි හිතමු ශිෂ්‍යයාගේ නාමයේ පළමු කොටස ෆස්ට් නේම් කියන කොලම් එකේ තියෙනවා. එයාගේ වාසගම හෝ දෙවෙනි කොටස ලාස්ට් නේම් කියන කොටස තුල තියෙනවා. එහෙනම් මේ විදිහට අපි වගුවක දත්ත තැන්පත් කරනකොට මෙසේ තැන්පත් කිරීමේ වාසි කීපයක් තියෙනවා. ඒ ගැන අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ ඔයාලට මේ database පාඩමේම SQL කියලා මාතෘකාවක් අපි කතා කරනවා. එහෙම නැත්නම් SQL command කියලා කොටසක් කතා කරනවා. SQL command කතා කරද්දී මම පැහැදිලි කරන්නම් වගුවක ඇතැම් දත්ත මේ විදිහට කොටස් කරලා තැන්පත් කිරීමෙන් අපිට තියෙන ප්‍රයෝජන දැනට අපිට ඒ වගේ මාතෘකාවලට ප්‍රවේශ වෙන්න බෑ. දැනට ඔබ මතක තියාගන්න අපේ පහසුව සඳහා එතම් මුදුකාංග නිර්මාණය කිරීමේදී ඒ දත්ත හැසිරවීමේ පහසුව සඳහා ඒ වගේම දත්ත නිසි ලෙස පවත්වාගෙන යාමේ පහසුව සඳහා අපි පරිගණකයේ දත්ත තැන්පත් කරනකොට ඇතැම් අවස්ථාවලදී මේ වගේ දත්ත තීරු කීපයකට වෙන් කරලා අපි ගබඩා කරනවා. ඒහා සමානව දැන් මේ නමනේ ඒහා සමානව තවත් උදාහරණයක් ගත්තොත් අපි ලිපිනයක් පරිගණකයේ තැන්පත් කරනකොට ලිපිනය අපිට පුළුවන් දුවේ පුතේ address 1 address 2 address 3 කියලා කොටස් තුනකට කඩන්න. address 1 කියන එකේ ගෙදර අංකය හෝ ගෙදර නම, address 2 කියන එකේ ගෙදරට යන මාර්ගය, address 3 කියන එකේ අපේ තැපැල් කන්තරුවේ ස්ථානය. අන්නේ ආකාරයට ලිපිනයක් ගත්තාම ලිපිනයක දත්ත කීපයක් තියෙනවා. ඒවා වෙන වෙනම මේ විදිහට කොටස් කරලා තැන්පත් කරන්න පුළුවන්. එහෙමනම් මෙන්න මේ විදිහට වගුවක දත්ත තැන්පත් කරනවා නම් දෙපිටේ මේ ආකාරයට වගුවක දත්ත තැන්පත් කරනවා නම් ඒ සඳහා අපි භූතාර්ථ රූප සටහන නිර්මාණය කරනකොට භූතාර්ථ රූප සටහන අපි මේ විදිහටයි සකසා ගන්න ඕනේ. ඒ අනුව මම මේ පෙන්වූ වගුව සඳහා භූතාර්ථ රූප සටහන නිර්මාණය කරන්නම්. ස්ටුඩන්ට් කියන භූතාර්ථය අපි ලියනවා. ස්ටුඩන්ට් කියන භූතාර්ථය ලියලා ඊට පස්සේ මේ ස්ටුඩන්ට් කියන භූතාර්ථයට අපි සම්බන්ධ කරනවා ස්ටුඩන්ට් නම්බර් එක ශිෂ්‍යාංකය. ඊට පස්සේ දැන් අපට ඕනේ ෆස්ට් නේම් ලාස්ට් නේම් කියන දත්ත දෙක. ඒතර මේක අපි කොහොමද අපේ භූතාර්ථ රූප සටහනේ නිරූපණය කරන්නේ? මේ අපි නිරූපණය කරන්නේ මෙන්න මේ අයරින්. අපි ඉස්සෙල්ලාම කරන්නේ භූතාර්ථ රූප සටහනේ සඳහන් කරනවා නේම් කියලා. නේම් කියලා සඳහන් කරනවා. නේම් කියලා සඳහන් කරලා ඒක යා කරනවා අපේ භූතාර්ථ රූප සටහනේ භූතාර්ථයට. ඉන්පසුව නේම් කියන එකේ සිට නැවතත් අපි පෙන්නනවා right circle එකක් තුල name එකේ පෙන්නනවා first name. මම කෙටි කරලා ලියන්නම් මෙතන first name කියලා ලියනවා. ඊළඟට මෙතනින් නැවතත් සම්බන්ධ කරලා අපි ලියනවා last name. first name last name L name කියලා මම කෙටියෙන් ලියන්නම්. නමුත් මම වගුවේ last name කියලාම ලියලා තිබුණේ. මම මෙතන මගේ පහසුව සඳහා මම L name සහ F name කියලා දැම්මා. මෙන්න මෙවැනි උපලක්ෂණයක් දැන් බලන්න පුතේ මේ උපලක්ෂණය ගත්තොත් මේ උපලක්ෂණය මෙතනින් නම් මම ඩෑෂ් එතන මම වෙනම පෑනකින් සර්කල් එකක් දාලා පෙන්නන්නම්. එහෙම පෙන්වන්නේ නමුත් මම ඔයාලට පැහැදිලි කිරීම සඳහා මෙහෙම මම නිරූපණය කරන්නේ මෙන්න මේ උපලක්ෂණයට තමයි අපි කියන්නේ
ඒකාබද්ධ උපලක්ෂණය කියලා. හරි. මේක අපි නම් කරන්නේ ඒකාබද්ධ උපලක්ෂණය. පැහැදිලිද? ඒකාබද්ධ කියන එකේ අදහස තවත් උපලක්ෂණ දෙකක් බද්ධ වෙලා තියෙනවා. තවත් උපලක්ෂණ දෙකක් බද්ධ වෙලා තමයි මේ උපලක්ෂණේ නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒතර ඔබට ඒකාබද්ධ උපලක්ෂණයක් භූතාර්ථ රූප සටහනක පෙන්වන්න ඕනකොට මෙන්න මේ හැඩේ භාවිතා කරන්න. එහෙම නැත්නම් මේ ක්‍රමවේදය භාවිතා කරන්න. ඒ වගේම ඔබ අවබෝධ කරන්න ගන්න මම මේ රතු පෑන භාවිතා කරලා ඔබට පෙන්වුවේ පැහැදිලි කිරීම සඳහා. එහෙම නැතුව අපි ඇත්තටම භූතාර්ථ රූප සටහනක මේ ඒකාබද්ධ උපලක්ෂණ ඇඳලා මෙහෙම පෑනකින් සර්කල් කරන්නේ නැහැ. මෙහෙම පෙන්වන්නේ නැහැ. හරි. මම හිතනවා එනම් ඔබට ඒකාබද්ධ උපලක්ෂණයක් කොහොමද නිරූපණය කරන්න කියන එක අවබෝධ වෙන්නේ නැති. ඒ වගේම මෙතනදී අවබෝධ කර ගැනීමට අවශ්‍ය තවත් වැදගත් කරුණක් තමයි දැන් මෙතන අපි මේ අවධානය යොමු කළොත් මේ ස්ථානයේට name, first name, last name. name, first name, last name. එතකොට මෙතන උපලැකි තුනක් නැත්නම් උපලක්ෂණ තුනක් තියෙන ආකාරයෙන් නිරූපණය වෙන්නේ. මෙතන උපලක්ෂණ තුනක් අපිට නිරූපණය වුණාට ද්වේපුතේ මේ name කියන එක අපි ගන්න නැහැ. name කියන එක වගුව නිර්මාණයේදී අපි ගන්න නැහැ. වගුව නිර්මාණයේදී අපි ගන්නේ first name කියන උපලක්ෂණයයි last name කියන උපලක්ෂණයයි විතරයි. මෙන්න මේ name කියන උපලක්ෂණය අපි වගුව නිර්මාණයේදී භාවිතා වෙන්නේ නැහැ. එහෙමනම් නැවතත් මම වගුවට ඔබේ අවධානය යොමු කරන්නම්. මෙන්න බලන්න පුතේ වගුව student number, first name, last name. එතකොට මේකේ තියනවාද name කියලා එකක් නැහැ. name කියන එක හැදෙන්නේ මේ දෙකේම ඒකාබද්ධතාවයෙන්නේ. මේ දෙකම එකට බද්ධ වෙලානේ මේ ශිෂ්‍යයාගේ නම නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙමනම් මේ name කියන එක අපි වගුව තුල කිසිම අවස්ථාවක නිරූපණය කරන්නේ ඒ වෙනුවට අපි මෙන්න මේ උපලක්ෂණ දෙක තමයි වගුව තුල පෙන්නන්නේ. එහෙමනම් මෙන්න මේ උපලක්ෂණ අපි නම් කරන්නේ මොකක් කියලාද? මේක අපි නම් කරනවා right, මේ අපි නම් කරනවා ඒකාබද්ධ උපලක්ෂණ. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා මේකට composite කියලා. composite ඒකාබද්ධ උපලක්ෂණය කියන්නේ මේක. මේ විදිහටම අපිට ඕනනම් ලිපිනේ නිරූපණය කරන්න පුළුවන්. මම හිතනවා වගුවේ එහෙම සඳහනක් නැහැ. වගුව තුල නැහැ. නමුත් අවබෝධ කිරීම සඳහා මම පැහැදිලි කරන්න. අපි හිතමු මේකට අපිට හොඳයි. එහෙමනම් ඊළඟට අපි බලමු උපලක්ෂණ අතර තවත් උපලක්ෂණයක් හඳුනා ගන්න. ඊළඟට අපේ සාකච්ඡාව යොමු වන්නේ ඒකාබද්ධ උපලක්ෂණය හඳුනා ගැනීම සඳහා. ඒකාබද්ධ උපලක්ෂණය හඳුනා ගැනීම සඳහා දරුවනේ මම උදාහරණයක් භාවිතා කරන්නම්. ඔබේ අවධානය යොමු කරන්න මෙන්න මේ වගුව දෙස. මේ වගුවේ තියෙන ශිෂ්‍යයන්ගේ දත්ත ගබඩා කරලා යන ශිෂ්‍යාංකය තියෙනවා student number කියලා උපලැකිය තුල. ශිෂ්‍යයාගේ first name එක තියෙනවා, ශිෂ්‍යයාගේ last name එක තියෙනවා. සාමාන්‍යයෙන් ද්වේපුතේ අපි දත්ත තැන්පත් කරනකොට ඇතැම් දත්ත අපි තනි කොලම් එකක ගබඩා කරන්නේ නැහැ. දැන් මේ වගුව දෙස බැලුවම ඔබට පේනවා first name කියන කොලම් එක තුලත් last name කියන කොලම් එක තුලත් මේ කොලම් දෙකේම තියෙන්නේ ශිෂ්‍යයාගේ නම. ශිෂ්‍යයාගේ අපි හිතමු ශිෂ්‍යයාගේ නාමයේ පළමු කොටස first name කියන කොලම් එකේ තියෙනවා. එයාගේ වාසගම හෝ දෙවෙනි කොටස last name කියන කොටස තුල තියෙනවා. එහෙනම් මේ විදිහට අපි වගුවක දත්ත තැන්පත් කරනකොට මෙසේ තැන්පත් කිරීමේ වාසි කීපයක් තියෙනවා. ඒ ගැන අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ ඔයාලට මේ database පාඩමේම SQL කියලා මාතෘකාවක් අපි කතා කරනවා. එහෙම නැත්නම් SQL command කියලා කොටසක් කතා කරනවා. SQL command කතා කරද්දී මම පැහැදිලි කරන්නම් වගුවක ඇතැම් දත්ත මේ විදිහට කොටස් කරලා තැන්පත් කිරීමෙන් අපිට තියෙන ප්‍රයෝජන දැනට අපිට ඒ වගේ මාතෘකාවලට ප්‍රවේශ වෙන්න බෑ. දැනට ඔබ මතක තියාගන්න අපේ පහසුව සඳහා නැත්නම් මුදුකාංග නිර්මාණය කිරීමේදී ඒ දත්ත හැසිරවීමේ පහසුව සඳහා ඒ වගේම දත්ත නිසි ලෙස පවත්වාගෙන යාමේ පහසුව සඳහා අපි පරිගණකයේ දත්ත තැන්පත් කරනකොට ඇතැම් අවස්ථාවලදී මේ වගේ දත්ත තීරු කීපයකට වෙන් කරලා අපි ගබඩා කරනවා. ඒ හා සමානව දැන් මේ නමනේ ඒ හා සමානව තවත් උදාහරණයක් ගත්තොත්
අපි ලිපිනයක් පරිගණකයේ තැන්පත් කරනකොට ලිපිනය අපිට පුළුවන් දුවේ පුතේ address 1, address 2, address 3 කියලා කොටස් තුනකට කඩන්න. address 1 කියන එකේ ගෙදර අංකය හෝ ගෙදර නම, address 2 කියන එකේ ගෙදරට යන මාර්ගය, address 3 කියන එකේ අපේ තැපැල් කන්තරුවේ ස්ථානය. අන්නේ ආකාරයට ලිපිනයක් ගත්තාම ලිපිනයක දත්ත කීපයක් තියෙනවා. ඒවා වෙන වෙනම මේ විදිහට කොටස් කරලා තැන්පත් කරන්න පුළුවන්. එහෙමනම් මෙන්න මේ විදිහට වගුවක දත්ත තැන්පත් කරනවා නම් දෙපිටේ මේ ආකාරයට වගුවක දත්ත තැන්පත් කරනවා නම් ඒ සඳහා අපි භූතාර්ථ රූප සටහන නිර්මාණය කරනකොට භූතාර්ථ රූප සටහන අපි මේ විදිහටයි සකසා ගන්න ඕනේ. ඒ අනුව මම මේ පෙන්වූ වගුව සඳහා භූතාර්ථ රූප සටහන නිර්මාණය කරන්නම්. ස්ටුඩන්ට් කියන භූතාර්ථය අපි ලියනවා. ස්ටුඩන්ට් කියන භූතාර්ථය ලියලා ඊට පස්සේ මේ ස්ටුඩන්ට් කියන භූතාර්ථයට අපි සම්බන්ධ කරනවා ස්ටුඩන්ට් නම්බර් එක ශිෂ්‍යාංකය. ඊට පස්සේ දැන් අපට ඕනේ ෆස්ට් නේම් ලාස්ට් නේම් කියන දත්ත දෙක. එතකොට මේක අපි කොහොමද අපේ භූතාර්ථ රූප සටහනේ නිරූපණය කරන්නේ? මේ අපි නිරූපණය කරන්නේ මෙන්න මේ අයරින්. අපි ඉස්සෙල්ලාම කරන්නේ භූතාර්ථ රූප සටහනේ සඳහන් කරනවා නේම් කියලා. නේම් කියලා සඳහන් කරනවා. නේම් කියලා සඳහන් කරලා ඒක යා කරනවා අපේ භූතාර්ථ රූප සටහනේ භූතාර්ථයට. ඉන්පසුව නේම් කියන එකේ සිට නැවතත් අපි පෙන්නනවා right circle එකක් තුල name එකේ පෙන්නනවා first name. මම කෙටි කරලා ලියන්නම් මෙතන first name කියලා ලියනවා. ඊළඟට මෙතනින් නැවතත් සම්බන්ධ කරලා අපි ලියනවා last name. first name last name L name කියලා මම කෙටියෙන් ලියන්නම්. නමුත් මම වගුවේ last name කියලාම ලියලා තිබුණේ. මම මෙතන මගේ පහසුව සඳහා මම L name සහ F name කියලා දැම්මා. මෙන්න මෙවැනි උපලක්ෂණයක්. දැන් බලන්න පුතේ මේ උපලක්ෂණය ගත්තොත් මේ උපලක්ෂණය මෙතනින් ඉඳන් මම ඩෑෂ් එතන මම වෙනම පෑනකින් සර්කල් එකක් දාලා පෙන්නන්නම්. එහෙම පෙන්වන්නේ නමුත් මම ඔයාලට පැහැදිලි කිරීම සඳහා මෙහෙම මම නිරූපණය කරන්නේ. මෙන්න මේ උපලක්ෂණයට තමයි අපි කියන්නේ බහුදත්ත ඒකාබද්ධ උපලක්ෂණය කියලා. හරි? මේක අපි නම් කරන්නේ ඒකාබද්ධ උපලක්ෂණය. පැහැදිලිද? ඒකාබද්ධ කියන එකේ අදහස තවත් උපලක්ෂණ දෙකක් බද්ධ වෙලා තියෙනවා. තවත් උපලක්ෂණ දෙකක් බද්ධ වෙලා තමයි මේ උපලක්ෂණේ නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒතර ඔබට ඒකාබද්ධ උපලක්ෂණයක් භූතාර්ථ රූප සටහනක පෙන්වන්න ඕනකොට මෙන්න මේ හැඩේ භාවිතා කරන්න. එහෙම නැත්නම් මේ ක්‍රමවේදය භාවිතා කරන්න. ඒ වගේම ඔබ අවබෝධ කරන්න ගන්න මම මේ රතු පෑන භාවිතා කරලා ඔබට පෙන්වුවේ පැහැදිලි කිරීම සඳහා. එහෙම නැතුව අපි ඇත්තටම භූතාර්ථ රූප සටහනක මේ ඒකාබද්ධ උපලක්ෂණ ඇඳලා මෙහෙම පෑනකින් සර්කල් කරන්නේ නැහැ. මෙහෙම පෙන්වන්නේ නැහැ. හරි. මම හිතනවා නම් ඔබට ඒකාබද්ධ උපලක්ෂණයක් කොහොමද නිරූපණය කරන්න කියන එක අවබෝධ වෙන්නේ නැති. ඒ වගේම මෙතනදී අවබෝධ කර ගැනීමට අවශ්‍ය තවත් වැදගත් කරුණක් තමයි දැන් මෙතන අපි මේ අවධානය යොමු කළොත් මේ ස්ථානයේට name first name last name name first name last name. එතකොට මෙතන උපලැකි තුනක් නැත්නම් උපලක්ෂණ තුනක් තියෙන ආකාරයෙන් නිරූපණය වෙන්නේ. මෙතන උපලක්ෂණ තුනක් අපිට නිරූපණය වුණාට ද්වේපුතේ මේ name කියන එක අපි ගන්නෑ. name කියන එක වගුව නිර්මාණයේදී අපි ගන්නෑ. වගුව නිර්මාණයේදී අපි ගන්නේ first name කියන උපලක්ෂණයයි last name කියන උපලක්ෂණයයි විතරයි. මෙන්න මේ name කියන උපලක්ෂණය අපි වගුව නිර්මාණයේදී භාවිතා වෙන්නේ නැහැ. එහෙමනම් නැවතත් මම වගුවට ඔබේ අවධානය යොමු කරන්නම්. මෙන්න බලන්න පුතේ වගුව student number first name last name. එතකොට මේකේ තියනවාද name කියලා එකක් නැහැ. name කියන එක හැදෙන්නේ මේ දෙකේම ඒකාබද්ධතාවය ඉන්නේ. මේ දෙකම එකට බද්ධ වෙලානේ මේ ශිෂ්‍යයාගේ නම නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙමනම් මේ name කියන එක අපි වගුව තුල කිසිම අවස්ථාවක නිරූපණය කරන්නේ ඒ වෙනුවට අපි මෙන්න මේ උපලක්ෂණ දෙක තමයි වගුව තුල පෙන්නන්නේ. එහෙමනම් මෙන්න මේ උපලක්ෂණ අපි නම් කරන්නේ මොකක් කියලාද? මේක අපි නම් කරනවා right මේ අපි නම් කරනවා ඒකාබද්ධ උපලක්ෂණ. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා මේකට composite කියලා. composite ඒකාබද්ධ උපලක්ෂණය කියන්නේ මේක. මේ විදිහටම අපිට ඕනනම් ලිපිනේ නිරූපණය කරන්න පුළුවන්.
ඒ සඳහා පළවෙනියෙන් ඔබ කළ යුත්තේ ඇඩ්‍රස් කියන නමින් උපලක්ෂණයක් භූතාර්ථයට සම්බන්ධ කරන්න ඕන. මේ ආකාරයට ඇඩ්‍රස් කියලා උපලක්ෂණයක් අරගෙන මේ උපලක්ෂණය අපි සම්බන්ධ කරනවා අපේ භූතාර්ථ රූපසටහනේ භූතාර්ථය සඳහා. ඊළඟට මේ ඇඩ්‍රස් කියන උපලක්ෂණයේ ඉඳන් අපිට පුළුවන් නැවත උපලක්ෂණයක් සම්බන්ධ කරන්න. ඒ උපලක්ෂණය අපිට පුළුවන් ඇඩ්‍රස් 1 කියලා දාන්න. මම AD1 කියලා ලියන්නම් කෙටියෙන්. ඒ වගේම අපිට පුළුවන් ඇඩ්‍රස් 2 කියන එක වෙනුවට AD2 කියලා දාන්න. මෙන්න මේ අයරින් ලිපිනේ අපි කොටස් 3කට වෙන් කළ අපේ වගුව තුළ තැන්පත් කරනවා නම් අපේ භූතාර්ථ රූපසටහන තුළ උපලක්ෂණ 3කින් ඒක නිරූපණය කරන්න ඕනේ. එහෙමනම් මෙන්න මේ උපලක්ෂණ 3 අපි සම්බන්ධ කළේ ඇඩ්‍රස් කියන එකට. එයා තමයි අපි සම්බන්ධ කළේ භූතාර්ථයට. දැන් අපේ වගුව තුළ අපි ගබඩා කරන්නේ දත්ත තැන්පත් කරන්නේ කොලම් 3කට බෙදලා, ඒ කියන්නේ කොටස් 3කට බෙදලා. ඒ කියන්නේ ඇඩ්‍රස් 1 කියන එක සඳහා AD1 කියන එකත්, ඒ වගේම AD2 කියන එක ඇඩ්‍රස් 2 කියන සඳහා, ඊළඟට ඇඩ්‍රස් එකේ ලිපිනේ 3 වෙනි කොටස සඳහා AD3 කියන කොලම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඇඩ්‍රස් කියන නමින් කොලම් එකක් වගුව තුළ නිර්මාණය වෙන්නේ නැහැ. මම හිතනවා එහෙනම් ඔයාලට පැහැදිලි ඇති ඒකාබද්ධ උපලක්ෂණයක් පවතින අවස්ථාවකදී භූතාර්ථ රූපසටහනක එය නිරූපණය කරන ආකාරය. හොඳයි. එහෙනම් අපි බලමු ඊළඟට අපිට ඉතුරු වෙලා තියෙන උපලක්ෂණය කුමක්ද කියලා හඳුනා ගන්න. දුවේ පුතේ අපි මේ කතා කරමින් ඉන්නේ භූතාර්ථ සම්බන්ධතා රූපසටහන නිර්මාණය කිරීමේදී අපට භූතාර්ථ සම්බන්ධතා රූපසටහනක අඩංගු කරන්න හැකියාව තියෙන උපලක්ෂණ මේ වෙනිට අපි ප්‍රාථමික අතර, ඒ වගේම උත්පාදකය අතර, ඊළඟට බහුදත්ත උපලක්ෂණය, ඒකාබද්ධ උපලක්ෂණය කතා කළා. අපිට ඉතිරි වෙලා තියෙනවා විස්තරාත්මක උපලක්ෂණය ගැන සාකච්ඡා කරන්න. නමුත් විස්තරාත්මක උපලක්ෂණය ගැන ඔයාලට පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ භූතාර්ථ සම්බන්ධතා රූපසටහනේ සම්බන්ධතා කියන කොටස සාකච්ඡා කළාට පස්සේ. සම්බන්ධතා කියන කොටස සාකච්ඡා කරන තෙක් විස්තරාත්මක උපලක්ෂණයක් ගැන අපිට කතා කරන්න අපහසුයි. ඒ නිසා මේ විස්තරාත්මක උපලක්ෂණය කියන එක අපි සම්බන්ධතා සාකච්ඡා කරාට පස්සේ නැවත හඳුනා ගන්න උත්සාහ කරමු. හොඳයි. එහෙනම් අපි දැන් යමු දුවේ පුතේ භූතාර්ථ රූපසටහනක සම්බන්ධතා හඳුනා ගන්න. මොකද්ද මේ සම්බන්ධතාවයක් කියන්නේ? මුලින්ම අපේ ප්‍රායෝගික අවබෝධයක් මේ සම්බන්ධව තියෙන්න ඕනේ. මම හිමනම් ඉස්සෙල්ලාම පුතාලට වගු දෙකක් භාවිතා කරලා මේ සම්බන්ධතා කියන එක පැහැදිලි කරන්නම්. ඇයි අපිට එහිදී වගු දෙකක් ඕන වෙන්නේ? සම්බන්ධතාවයක් කියන එක ගොඩනගන්න අපිට භූතාර්ථ දෙකක් ඕනේ. දෙකක් හෝ ඊට වැඩි ගණනක් අවශ්‍යයි. බොහෝ විට භූතාර්ථ දෙකක් තමයි අපි සම්බන්ධතා සමග සම්බන්ධ කරන්නේ. හොඳයි, අපි එහෙමනම් ඉස්සෙල්ලාම ගමු කුඩා වගු දෙකක්. මේ වගු දෙකම පාවිච්චි කරන්නේ ඔබට සම්බන්ධතා ගැන පැහැදිලි කරන්න. අපි හිතමු අධ්‍යාපන ආයතනයක ශිෂ්‍යයන්ගේ දත්ත ගබඩා කරලා වගුවක් තියෙනවා. ඒ වගුවේ දත්ත දෙකක් තියෙනවා. එහෙම නැත්නම් උපලැකි දෙකක් තියෙනවා. ඒ වගේම වගුවට මම නමක් ලබා දෙන්නම්. වගුවේ නම තමයි ස්ටුඩන්ට්. මේ ස්ටුඩන්ට් කියන වගුවේ තියෙනවා ස්ටුඩන්ට් නම්බර් එක. ඒ වගේම ස්ටුඩන්ට්ගේ නම අඩංගු කරලා තියෙනවා. යනවා මම 0.1 සමාන කියලා දාගන්න. අපි මෙහිම දත්ත කීපයක් දාගමු. එතකොට තමයි අපිට පහසු සම්බන්ධතා ගැන සාකච්ඡා කරන්න. ඒ අනුව මම දත්ත 3ක් සඳහන් කරගන්නවා මේ වගුවේ. අංක 3 අපි තුමු හේරත්. මේ තමයි පුද්ගලික අධ්‍යාපන ආයතනයක ශිෂ්‍යයන්ගේ දත්ත පරිගණකයේ ගබඩා කරලා තියෙන වගුවක්. ඒ වගේම මේ ශිෂ්‍යයන් විසින් මාසිකව පන්ති ගාස්තු ගෙවීම කරනවා කියලා හිතන්න. තර ශිෂ්‍යයන් විසින් පන්ති ගාස්තු ගෙවීම සිදු කරනකොට ඔවුන්ගේ පන්ති ගාස්තු ගබඩා කිරීම සඳහා ඒ ගෙවීම වලට අදාළ දත්ත අඩංගු කිරීම සඳහා තවත් වගුවක් මේ ආයතනයේ භාවිතා කරනවා. ඒ වගේ මෙන්න මේ ආකාරයට තීරු තියෙනවා කියලා හිතන්න. ශිෂ්‍ය අංකය සඳහා ස්ටුඩන්ට් නම්බර් කියලා තියෙනවා. ඊළාට ශිෂ්‍ය අංකය සඳහා ස්ටුඩන්ට් නම්බර් කියන උපලැකිය වගේම ඊට අමතරව ශිෂ්‍යයා විසින් පන්ති ගාස්තු ගෙවනකොට මුදල් ගෙවූ දිනය සඳහන් කරගන්න ඩේට් කියලා කොලම් එකක් තියෙනවා. ඒ වගේම මේ ශිෂ්‍යයා විසින් ගෙවන මුදල මම ඒක amount කියලා දාන්නම්.
ශිෂ්‍යයාගේ වන පන්ති ගාස්තුව සඳහන් කර ගැනීම සඳහා තවත් කොලම් එකක් තියෙනවා. මෙන්න වගු දෙකේ නිර්මිතය. එහෙනම් මම මේ දෙවනි වගුව සම්පූර්ණ කරන්නම්. අපි හිතමු අංක 1 කියන ශිෂ්‍යයා සමන් එයා විසින් පන්ති ගාස්තු ගෙවනවා. එයා පන්ති ගාස්තු ගෙවන්නේ 10යි 1යි 20 මින පන්ති ගාස්තු ගෙව් දවස එයා පන්ති ගාස්තු ලෙස රුපියල් 1500ක් ගෙවනවා. ඊළඟට අංක 2 කියන ශිෂ්‍යයා විසින් එයත් එදිනම අපි හිතමු එයාගේ පන්ති ගාස්තු ගෙවීම සිදු කළා. එයා විසින් 1500ක මුදලක් ගෙවුවා. ඊළඟට නැවත ඊළඟ මාසයේ අංක 1 කියන ශිෂ්‍යයා විසින් ආයත් අපි හිතමු 11 වෙනිදා දෙවනි මාසයේ 11 වෙනිදා නැවත වතාවක් එයා රුපියල් 1500ක් ගෙවනවා. දැන් එහෙනම් ඔබට අවබෝධ වෙන්න ඕනේ මෙන්න මේ කරුණ. මේ පීස් කියන වගුව තුල එකම ශිෂ්‍යයාගේ දත්තේ නැවත නැවත ලියවෙනවා. ශිෂ්‍යයා මේ ආයතනයේ මාස 10ක් හිටියොත් ඒ මාස 10ට මෙයා පන්ති ගාස්තු මාසික ගෙවනවා නම් එයාගේ අංකයත් එක්ක 10 වතාවක් මේ වගුවේ පන්ති ගාස්තු ගෙවීම හැටියට දත සඳහන් වෙනවා. දැන් බලන්න මේ වගු දෙක සසඳලා මේ වගු දෙකේම තියෙන්නේ ශිෂ්‍යයන්ට අදාළ දත්ත. හැබැයි මේකේ තියෙන ශිෂ්‍යයාගේ අංකයේ නම, මේකේ තියෙන ශිෂ්‍යයාගේ පන්ති ගාස්තු ගෙවීම හා සම්බන්ධ තොරතුරු. ඔය ආකාරයටයි වගු දෙකේ දත්ත පවතින්නේ. එහෙමනම් අපේ මේ වගු දෙක අතර සම්බන්ධයක් තියෙනවා. මොකද්ද තියෙන සම්බන්ධය? ශිෂ්‍ය වගුවේ දත්ත පීස් වගුවට සම්බන්ධයි. ශිෂ්‍ය වගුවේ දත්ත පීස් වගුවට සම්බන්ධ වෙන්නේ කොහොමද? ශිෂ්‍යයා විසින් පන්ති ගාස්තු ගෙවන නිසා ශිෂ්‍යයා විසින් ගෙවන පන්ති ගාස්තු ගබඩා වෙනවා කොහෙද? පීස් කියන වගුවේ. එහෙමනම් මතක තියාගන්න කිසියම් වගුවක දත්ත තවත් වගුවක දත්ත එක්ක බැඳීමක් තියෙනවා නම්, සම්බන්ධයක් තියෙනවා නම් ඒක අපි භූතාර්ථ රූපසටහන් වලදී නම් කරන්නේ මොකක් කියලාද? සම්බන්ධතා කියලා. වගු දෙකක් අතර පවත්නා දත්ත සම්බන්ධතාවයක් පවත්වනවා නම් ඒක අපි කියනවා සම්බන්ධතාවය. ඇතැම් විට වගු දෙකක් අතර නෙවෙයි එක වගුවක දත්ත වගු කීපයකට සම්බන්ධ වෙලා තියෙන්නත් පුළුවන්. මෙන්න මේ වගේ තත්වයක් අපි භූතාර්ථ රූපසටහනක පෙන්වන්න ඕනේ. මෙතෙක් ඔබත් සමග මා සාකච්ඡා කරපු භූතාර්ථ රූපසටහන් දෙස නැවත බැලුවොත් සෑම විටම අපි භාවිතා කළේ එක භූතාර්ථයක් සහිත භූතාර්ථ රූපසටහනක් පමණයි. නමුත් භූතාර්ථ රූපසටහනක් නිර්මාණය වෙනකොට ඒක තුළ භූතාර්ථ ගණනාවක් පවතින්න පුළුවන්. මේ ඒ වගේ අවස්ථාවකට උදාහරණයක්. එහෙමනම් මෙන්න මේ වගු දෙකේ සම්බන්ධතාවය අපි කොහොමද භූතාර්ථ රූපසටහනක අඩංගු කරන්නේ? මොකෝ භූතාර්ථ රූපසටහන ගත්තාම ඒ භූතාර්ථ රූපසටහනින් දත්ත ගබඩා වීම හා සම්බන්ධව අංග සම්පූර්ණ දැනුමක් දත්ත ගබඩාව නිර්මාණය කරන පුද්ගලයාට ලැබෙන්න ඕනේ. ඒ නිසා භූතාර්ථ සම්බන්ධතා රූපසටහන අංග සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ අංග සම්පූර්ණ කිරීමේදී අපි භාවිතා කරන ප්‍රධානම ඒකකයක් තමයි රිලේෂන් එක. එහෙම නැත්නම් සම්බන්ධතාවය. අපි එහෙමනම් බලමු මෙන්න මේ භූතාර්ථ මේ වගු දෙක භූතාර්ථ රූපසටහනක කොහොමද නිරූපණය කරන්නේ කියලා. වගු දෙක භූතාර්ථ රූපසටහනක නිරූපණය කරනකොට අපිට පුළුවන් පළවෙනියෙන්ම ස්ටුඩන්ට් කියන භූතාර්ථය පෙන්වන්න. ඒ අනුව මම මෙතන ස්ටුඩන්ට් කියලා සඳහන් කළා. ස්ටුඩන්ට්. ඊට පස්සේ නැවත අපි පෙන්වනවා ෆීස් කියන භූතාර්ථය. ෆීස් ඔන භූතාර්ථ දෙක. දැන් මේ භූතාර්ථ දෙකේ දත්ත අතර සම්බන්ධයක් තියෙනවා. කො ශිෂ්‍යයා ගෙවන පන්ති ගාස්තු තමයි ෆීස් කියන භූතාර්ථයේ තියෙන්නේ. ඒක පෙන්වන්නේ කොහොමද? අපි මේ දෙන්න අතර අඳිනවා රොම්බසයක්, එහෙම නැත්නම් ඩයමන්ඩ් එකක් අඳිනවා. මෙන්න මේ ආකාරයට ඩයමන්ඩ් එකක් අඳිනවා. ඇඳලා මේ ඩයමන්ඩ් එකකින් රේඛාවක් මේ භූතාර්ථ දෙකටම යා කරනවා. මෙන්න මේ ක්‍රමයෙන් තමයි භූතාර්ථ දෙක අතර සම්බන්ධතාවය, එහෙම නැත්නම් රිලේෂන් එක පෙන්වන්නේ. ඔබට මතක ඇති මෙහෙම රිලේෂන් එක පෙන්වන්න හේතුව මා උදාහරණේ පැහැදිලි කළා. ශිෂ්‍යයා පන්ති ගාස්තු ගෙවනකොට ශිෂ්‍යයාගේ වගුවේ තියෙන දත්තයි පන්ති ගාස්තු වගුවේ තියෙන දත්ත අතර සම්බන්ධයක් තියෙනවා. ඒක තමයි අපි මෙතන මේ රිලේෂන් එකෙන් පෙන්වන්නේ. එතකොට මේ රිලේෂන් එකක් පෙන්වනකොට අපි කළ යුතු තවත් කාර්යයක් තමයි ඩයමන්ඩ් එක මැද ලියන්න ඕනේ මේ සම්බන්ධතාවය ඇති වෙන්න හේතුව.
බොහෝ විට ඒ හේතුව අපි ලියනකොට ක්‍රියාපදයක් ලෙස තමයි මේ ඩයමන්ඩ් එක තුල ලියන්න වෙන්නේ. ඒ අනුව ශිෂ්‍යයා විසින් ගෙවනවා පන්ති ගාස්තුනේ. ශිෂ්‍යයා පන්ති ගාස්තු ගෙවන නිසා නේද මේ භූතාර්ථ දෙක අතර සම්බන්ධතාවය එහෙම නැත්නම් මේ වගු දෙක අතර සම්බන්ධතාවය ඇති වෙන්නේ. ශිෂ්‍යයා විසින් ගෙවනවා පන්ති ගාස්තු. එහෙමනම් අපි මේ ඩයමන්ඩ් එක තුල ඒ රිලේෂන් එක ලියන්න ඕනේ. මොකක්ද රිලේෂන් එක කියලා? ඒක ලියවෙනකොට ක්‍රියාපදයක් හැටියට ලියවෙන්නේ. එහෙමනම් මම මෙතන දානවා පේ. ශිෂ්‍යයා ගෙවනවා පන්ති ගාස්තු. ඒක තමයි මෙතන අපි පේ කියලා දැම්මේ. මම එහෙමනම් හිතනවා ඔයාලට අවබෝධ වෙන්නේ නැති භූතාර්ථ දෙකක් අතර සම්බන්ධතාවයක් අපි නිරූපණය කරන්නේ කොහොමද කියලා. සම්බන්ධතාවය නිරූපණය කරනකොට රෝම්බස්සේ ඇඳලා ඒක මැද අපි ලියන්න ඕනේ සම්බන්ධතාවයට අදාළ වෙන ක්‍රියාපදය කුමක්ද කියලා. මම එහෙමනම් ඊළඟ පැහැදිලි කිරීමට යොමු වෙනවා. දැන් ඔබට අවබෝධයි රිලේෂන් එක කියන්නේ මොකක්ද කියලා. ඊළඟට දුවේ පුතේ තවත් වැදගත් දෙයක් අපි මේ රිලේෂන් හා සම්බන්ධව සාකච්ඡා කළ යුතුයි. මොකක්ද? සම්බන්ධතාවයක් අපි පෙන්නකොට අපිට මේ විදිහට සම්බන්ධතාවයේ රේඛා දෙකක් මගින් යා කළ පෙන්වීම පමණක් කරන්න බෑ. අපි සම්බන්ධතාවයක් පෙන්නකොට ඒ සම්බන්ධතාවය පෙන්වන්න ඕනේ ක්‍රමවේද තියෙනවා. මේ බලන්න භූතාර්ථ රූප සටහනක අංග ගැන අපි කතා කරන්න යොදාගත්ත මේ රූපේ ඔබට පේනවා සම්බන්ධතා කියන එකට පහතින් තියෙනවා ඒක බහු සහ බහු කියලා. එහෙම නැත්නම් බොහෝමයකට බොහෝමයක් කියලා. මෙන්න මේ සම්බන්ධතාවය අපි නිරූපණය කරන්න ඕනේ. ඒ කියන්නේ සම්බන්ධතාවයේ සමග පවත්නා తත්වය. ඇත්තට මේකට අපි ගණනීයතාවය කියලා කියනවා. ඔබට මතක ඇති ගණනීයතාවය කියන වචනේ අපි මේ ඩේටාබේස් පාඩමේ පළවෙනි වීඩියෝ එක තුළදී සාකච්ඡා කළා. එහෙනම් වගු දෙකක් අතර සම්බන්ධතාවය අපි නිරූපණය කරනකොට ඒ සම්බන්ධතාවය නිරූපණය කිරීමේදී ඩයමන්ඩ් එකක් ඇඳලා දෙපැත්තෙන් ඊතල රේඛා දෙකක් යෙදීම පමණක් කළාට ප්‍රමාණවත් නැහැ. අපි මේ සම්බන්ධතාවය මෙන්න මෙහිම නිරූපණය කරන්න ඕනේ ගණනීයතාවයට අදාළව. ගණනීයතාවය කියන එකෙන් අදහස් කරන්නේ දරුවනේ දැන් බලන්න මෙන්න මේ වගුව දිහා මේ වගුවේ ඔබට පේනවා වම්පස තියෙන ස්ටුඩන්ට් වගුවේ දත්ත දකුණු පස තියෙන ෆීස් වගුවේ දත්තත් එක්ක සම්බන්ධයි. එතකොට දැන් මම මෙතනදී උදාහරණයක් ලෙස සමන් කියන ශිෂ්‍යයාගේ දත්තය ගත්තොත් සමන්ට අදාළව මේ වගුවේ දත්ත දෙකක් තියෙනවා. ඒ කියන්නේ ගණනීයතාවයේ දෙකක් තියෙනවා. මෙයාට අදාළව දත්ත කීපයක් තියෙනවා. එහෙමනම් අපි භූතාර්ථ රූප සටහන අඳිනකොට ඔන්න ඔය සම්බන්ධතාවය මෙන්න මේ ස්ථාන දෙකේ සඳහන් කරන්න ඕනේ. ඒ කියන්නේ ඩයමන්ඩ් එක ඇඳලා මේ රේඛාව දාලා මෙන්න මේ ස්ථාන දෙකේ අපි සඳහන් කරන්න ඕනේ සම්බන්ධතාවය මොන වගේ එකක්ද? ඒ කියන්නේ ඒක සම්බන්ධතාවයක් තියනවද? ඒක බහු සම්බන්ධතාවයක් තියනවද? එහෙම නැත්නම් බහු සහ බහු ඒ කියන්නේ බොහෝමයකට බොහෝමයක් සම්බන්ධතාවයක් තියනවාද කියලා. පැහැදිලිද? එහෙමනම් සම්බන්ධතාවයක් නිරූපණය කරන්න හැටි. ඒතර අපිට විභාගයේදී ලකුණු ලැබෙන්නේ අපේ සම්බන්ධතාවය පෙන්වනකොට මෙන්න මේ ගණනීයතාවයක් නිවැරදිව පෙන්වුවොත් පමණයි. ඒ නිසා දැන් මම ඔබට පැහැදිලි කරන්නම් මේ ගණනීයතාවයේ ලියන ආකාරය. ඊට පෙරතම නැවතත් ඔබේ අවධානයට යොමු කරනවා සම්බන්ධතාවයක් කියන්නේ එක් වගුවක දත්ත තවත් වගුවක දත්ත සමග බැඳීමක් තියෙනවා නම් එන්නේ ඒක තමයි අපි සම්බන්ධතාවය කියන්නේ. සම්බන්ධතාවය පෙන්වනකොට අපි ඩයමන්ඩ් එකක් භාවිතා කරලා ඒ සම්බන්ධතාවයට හේතුව ලියනවා. බොහෝ විට එළියෙවෙන ක්‍රියාපදයක් ලෙස එපමණක් ප්‍රමාණවත් නැහැ. සම්බන්ධතාවය පෙන්වද්දී අපි පෙන්වන්න ඕනේ දත්ත කොපමණ ප්‍රමාණයක් එක්කද සම්බන්ධ වෙන්නේ කියලා. ඒ සඳහා මේ රිලේෂන් එකට සම්බන්ධව අපි මෙන්න මේ ස්ථාන දෙකේ විශේෂ සංකේත යොදාගෙන භාවිතා කරනවා සම්බන්ධතාවය කොයි වගේ එකක්ද කියලා. හොඳයි අපි බලමු කොහොමද සම්බන්ධතාවය නිරූපණය කරන්නේ. ඒ සඳහා අපි භාවිතා කරන ක්‍රමවේද මොනවාද කියලා. හොඳයි අපි බලමු එහෙනම් මෙන්න මේ වගු දෙක අනුසාරයෙන් සම්බන්ධතාවය කොහොමද සඳහන් කරන්න කියන එක හඳුනා ගන්න. උදාහරණයකට අපි හිතමු මේ තමයි ලංකාවේ රියදුරු බලපත්‍ර ලබාගත් පුජ්‍යලයන්ගේ දත්ත. ඒ පුජ්‍යලයන්ගේ දත්ත හැටියට තියෙනවා
හැඳුනුපත් අංකය තියෙනවා. ඒ වගේම නම තියෙනවා. හැඳුනුපත් අංකයයි නම බැගින් මේ වගේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ලයිසන්ස් කියන නමින් වගුවක් තියෙනවා. මේ වගුවේ තියෙනවා එක් හැඳුනුපත් අංකයේ යටතේ ඔහුට ලබා දී තිබෙන රියදුරු බලපත්‍රයේ අංකය මේ ස්ථානයේ සඳහන් කරලා තියෙනවා. තවත් මේ වගුව තුළ තව දත්ත තියෙනවා කියලා උපකල්පනය කරන්න. නමුත් අපේ සාකච්ඡාවට මේ දත්ත ප්‍රමාණවත්. එහෙමනම් දැන් බලන්න මෙහෙම පර්සනල් වගුවේ එක දත්තයක් ගත්තොත් 95යි 60යි 20යි 10යි V කියන හැඳුනුම්පත් අංකයේ සහිත පුජ්‍යලයා මෙයාට අදාළව රියදුරු බලපත්‍රයක් තියෙනවා 50යි 60යි 80. ඒ අනුව මෙතන හැඳුනුම්පත් අංකයත් එක්ක ඔහුගේ රියදුරු බලපත්‍ර අංකය දාලා තියෙනවා. දැන් මේ වගු දෙක අපි ගත්තොත් මේ වගුවේ එක දත්තයක් ඒ කියන්නේ සමන් කියන දත්තේ ගත්තොත් මේ ලයිසන් වගුවේ එක දත්තයක් එක්ක සම්බන්ධයි. ඒ වගේම අපි ගත්තොත් කමල් එයාගේ හැඳුනුම්පත් අංකයේ මේ එයාට අදාළවත් රියදුරු බලපත්‍ර අංකයක් තියෙනවා. ඒකට අදාළ දත්ත ලයිසන්ස් වගේ ගබඩා කරලා තියෙනවා. ඒ කියන්නේ මේ වගුවයි මේ වගුවයි අතර සම්බන්ධයක් තියෙනවා. එහෙමනම් දැන් මේ විදිහට ඔයාලට අවබෝධ වෙන්න ඕනි පුතේ ලංකාවේ රියදුරු බලපත්‍රයක් කිසියම් පුජ්‍යලයක් ගත්තොත් එයාට අදාළව එක රියදුරු බලපත්‍රයක් තියෙන්න පුළුවන්. පැහැදිලිද? එතකොට රියදුරු බලපත්‍ර එකක් තියෙනවා. මෙතන තියෙනවා පුජ්‍යලයාගේ නම. එහෙනම් දැන් මේ වගු දෙක අතර දත්ත දෙස බැලුවොත් මේ පර්සනල් වගුවේ එක දත්තයක් සෑම විටම ලයිසන්ස් වගුවේ එක දත්තයක් එක්ක සම්බන්ධයිනේ. පර්සනල් වගුවේ තියෙන එක දත්තයක් සෑම විටම ලයිසන්ස් වගුවේ තියෙන තවත් එක දත්තයක් එක්ක සම්බන්ධයි. නමුත් මේ පර්සනල් වගුවේ දත්තයක් ලයිසන් වගුවේ දත්ත කීපයක් එක්ක සම්බන්ධතාවයක් ඇති වෙන්නේ නැහැ මේ වගු සම්බන්ධතාවය අනුව. අපි මෙහිදී උපකල්පනයක් කරමු. එක් පුජ්‍යලයකට එක් ලයිසන් එකක් පමණක් තියෙන්නේ කියලා. ඒ උපකල්පනය අනුව පර්සනල් වගුවේ එක දත්තයක් සෑම විටම ලයිසන් වගුවේ එක දත්තයක් එක්ක සම්බන්ධයිනේ. එහෙමනම් මෙන්න මේ වගේ සම්බන්ධතාවයක් දුවේ පුතේ අපි හඳුනාගන්නේ ඒක සම්බන්ධතාවයක් කියලා. ඔබට මතක ඇති අපි සම්බන්ධතාව ගැන කතා කරමින් හිටියේ මෙන්න මේ රූප සටහනත් එක්ක මේ බලන්න සම්බන්ධතා වර්ගීකරණයේ තියෙනවා ඒක සම්බන්ධතාවය. මේ ඒක සම්බන්ධතාවය කියන එක හඳුනාගන්නේ ඔන්න ඔය ආකාරයට. කොහොමද හඳුනාගන්නේ? එක වගුවක එක දත්තයක් තවත් වගුවක තවත් එක දත්තයක් එක්ක පමණක් සම්බන්ධ නම් මෙන්න මේ සම්බන්ධතාවය අපි හඳුන්වන්නේ ඒක සම්බන්ධතාවය කියලා. ඒතර ඒක අපි මෙන්න මෙහෙමත් සඳහන් කරනවා 1 to 1 කියලා. මෙන්න මෙහෙමත් අපිට ලියා දක්වන්න පුළුවන් 1 to 1 ඒක සම්බන්ධතාවය. ඒතර මේ සම්බන්ධතාවය අපි කොහොමද භූතාර්ථ රූප සටහනක් තුළ නිරූපණය කරන්නේ? මේ වගේ සම්බන්ධතාවයක් භූතාර්ථ රූප සටහනක් තුළ අපි නිරූපණය කරනකොට අපි ඒ රූප සටහනේ මෙන්න මෙහෙමයි මේ සම්බන්ධතාවය පෙන්වන්නේ. මම එහෙමනම් මේ වගු දෙකට අදාළ වෙන ලෙස භූතාර්ථ රූප සටහන ඇඳලා පෙන්නවා. පළවෙනියෙන් පර්සනල් කියන භූතාර්ථය. ඒ අනුව අපි මෙතන දානවා පර්සනල් කියලා. මෙන්න පර්සනල් කියන භූතාර්ථය. ඊට පස්සේ අපි සඳහන් කරනවා ලයිසන්ස් කියන භූතාර්ථය. ලයිසන්ස් මෙන්න මේ භූතාර්ථය. දැන් මේ භූතාර්ථ දෙක අතරමැද අපි භාවිතා කරනවා ඩයමන්ඩ් එක. මෙන්න ඩයමන්ඩ් එක භාවිතා කරලා ඊට පස්සේ සම්බන්ධතාවය මේ විදිහට නිරූපණය කරනවා. ඉන්පසුව මෙන්න මෙතන අපි දානවා පුතේ 1 මෙතනත් 1 කියලා දානවා. ඒතර මෙතන සම්බන්ධතාවය අපි ලියන්න ඕනේ මොකක්ද කියලා අපි තුමු පුජ්‍යලයකට නිකුත් කරනවා. මම ඉසු කියලා දාන්නම්. නිකුත් කරනවා රියදුරු බලපත්‍රයක්. එහෙනම් පුජ්‍යලයකට රියදුරු බලපත්‍රයක් නිකුත් කරනවා. ඒ අනුව මෙතන අපි දානවා එක පුජ්‍යලයකට එක රියදුරු බලපත්‍රයයි හිමි වෙන්නේ. මෙන්න මේ විදිහට අපි පෙන්වීම තමයි ඒක සම්බන්ධතාවය කියන එකෙන් අදහස් කරන්නේ. පැහැදිලිද? හරි. එතකොට හැම විටම භූතාර්ථ රූප සටහනක් අඳිද්දී අපි මෙන්න මේ විදිහට පෙන්වන්න ඕනේ භූතාර්ථ රූප සටහනේ සම්බන්ධතාවයක් පෙන්වනකොට මෙන්න ඩයමන්ඩ් එකත් එක්ක සමතතාවය කුමක්ද කියලා ලියලා දෙපැත්තේ සම්බන්ධතාවයේ ගණනීයතාවය දාන්න ඕනේ.
එවිට තමා රිලේෂන් එක එහෙම නැත්නම් සම්බන්ධතාවය සම්පූර්ණ එකක් බවට පත් වෙන්නේ. මෙසේ සඳහන් නොකළොත් ඔබ විභාගයේ ප්‍රශ්නයකට ලබා දෙන පිළිතුරක ඔබට මේ රිලේෂන් එක සඳහා වෙන් කරන ලකුණු ප්‍රමාණය නොලැබී යනවා. හොඳයි, මම හිතනවා එhmenan ඒක සම්බන්ධතාවය ගැන අවබෝධයි. අපි ප්‍රශ්න සාකච්ඡා කරනවා. එහිදී නැවතත් මේ සම්බන්ධතාවය ගැන කරුණු සාකච්ඡාවට ලක් කරමු. එහෙනම් අපි යමු ඊළඟ සම්බන්ධතා වර්ගය හඳුනා ගන්න. හොඳයි. දෙපුතේ අපි බලමු එහෙනම් ඒක සම්බන්ධතාවයට පසු ඊළඟ සම්බන්ධතා වර්ගය අපිට හඳුනා ගන්න මෙන්න මේ උදාහරණය තුළින් ඊළඟ සම්බන්ධතා වර්ගය අපි නම් කරන්නේ ඒක බහු සම්බන්ධතාවය කියලා. ඒක බහු සම්බන්ධතාවය කියන එකෙන් අදහස් කරන්නේ කුමක්ද කියන එක මේ වගු දෙකෙන් අපි සාකච්ඡා කරමු. පළවෙනියෙන් පුතාලේ අවධානය යොමු කරන්න මේ වම්පස තියෙන වගුවට. මේ වම්පස තියෙන වගුවේ මා සඳහන් කරලා තියෙනවා ඕන කියන නමින් ඩෙන්ටිටි කාඩ් නම්බර් එක සහ නම ඇතුළත් කරපු වගුවක්. ඒ වගුවේ තියෙනවා හැඳුනුම්පත් අංකය පුජ්‍යලයන් 3 දෙනෙක්ගේ දත්ත මා මේ වෙනිට සම්පූර්ණ කරලා තියෙනවා. ඊළඟට ඒ පුජ්‍යලයන්ගේ නම් මේ වගුවේම සඳහන් වෙලා තියෙනවා. ඒතර ඒ වගේම මේ පුජ්‍යලයන්ට හිමි වාහන පිළිබඳ තොරතුරු තමා මේ දකුණු පස වගුවේ අඩංගු කරලා තියෙන්නේ. එහිදී ඔබට පේන ඇති වාහන අංකය තියෙනවා. vehicle number කියන නමින් තියෙන වාහන අංකය. හැඳුනුම්පත් අංකය තියෙනවා වාහනය හිමි පුජ්‍යලයාගේ හැඳුනුම්පත් අංකය. ඊළඟට එම වාහනේ වර්ගය තියෙනවා type කියන මාතෘකාව තුල. දැන් බලන්න මේ වගු දෙක අපි සසඳනකොට අපිට පේනවා ඕන කියන වගුවේ තියෙන දත්ත වලට සම්බන්ධයි vehicle කියන වගුවේ දත්ත. ඒතර vehicle වගුවේ තියෙන වාහන වල තොරතුරු ඕන කියන වගුවේ තියෙන එම වාහන හිමිකරුවන්ගේ දත්ත. දැන් අපි බලමු මේ දත්ත සම්බන්ධ කිරීමක් කරලා. මෙන්න බලන්න මම මේවා සම්බන්ධ කරන්නම්. 75යි 80යි 81යි 702 කියන හැඳුනුම්පත් හිමි අමල්ට හිමි වාහන දෙකක් තියෙනවා. මෙන්න එක වාහනයක්. ඊළඟට තවත් වාහනයක් තියෙනවා. මෙන්න අනිත් වාහනය. එතකොට අමල් කියන කෙනාට වාහන දෙකක් අයිති. ඒ වාහන දෙකේ වාහන අංක තියෙනවා. හැඳුනුම්පත් අංකය තියෙනවා අමල්ගේ. ඊළඟට අපි ගනිමු තවත් උදාහරණයක්. මේ කමල් කියන කෙනා. කමල් කියන කෙනාට අදාළව මෙන්න බලන්න කමල්ට අදාළව කමල්ගේ හැඳුනුම්පත් අංකය ඉන්නේ 80යි 92යි 16යි 716. ඒකට අයිති එහෙම නැත්නම් ඒ හැඳුනුම්පතට අයත්ව වාහනයක් තියෙනවා vehicle කියන වගුවේ HB 1620 කියලා. එහෙනම් මම මේක මෙහෙම සම්බන්ධ කරන්නම්. හරි. දැන් ඔබට පේනවාද මෙහෙම වම්පස තියෙන වගුවේ එක දත්තයක් සමග දකුණු පස වගුවේ දත්ත කීපයක් සම්බන්ධ වෙනවා. හැමෝටම මෙහෙම නෑ. නමුත් අමල්ගේ දත්තයත් එක්ක බලන්න අමල්ට හිමි වාහන දෙකක් තියෙනවා. එහෙමනම් වම් පස වගුවේ තියෙන එක දත්තයක් දකුණු පස වගුවේ දත්ත කීපයක් එක්ක සම්බන්ධතාවයක් පවතිනවා. පැහැදිලිද? මෙන්න මේ විදිහට එක වගුවක එක දත්තයක් තවත් වගුවක දත්ත කීපයක් එක්ක සම්බන්ධ වෙනවා නම් එය දෙකක් වෙන්න පුළුවන්, ඊට වඩා වැඩි ගාණක් වෙන්න පුළුවන්. එහෙම සම්බන්ධතාවයක් තියෙනවා නම් මේ සම්බන්ධතාවය තමයි අපි හඳුන්වන්නේ ඒක බහු කියලා. එක දත්තයකට තවත් වගුවක දත්ත ගොඩක්. ඒ නිසා තමයි අපි ඒක නම් කරන්නේ ඒක බහු සම්බන්ධතාවය කියලා. ඒතර මෙන්න මේ සම්බන්ධතාවය අපි භූතාර්ථ රූප සටහනක නිරූපණය කරනකොට භූතාර්ථ රූප සටහනක අපි ඒක නිරූපණය කරන්නේ මෙන්න මේ ආයුරින්. මේ උදාහරණය මගින්ම මා ඒක පැහැදිලි කරන්නම්. මම භූතාර්ථ රූප සටහනක් අඳින්නම්. ඒ අනුව බලන්න පළවෙනි භූතාර්ථේ මම මෙතන අඳිනවා. පළවෙනි භූතාර්ථේ නම හැටියට මම සඳහන් කරනවා. මෙතන සඳහන් කරනවා ඕන කියලා. ඒකේ උපලක්ෂණ මම මේ භූතාර්ථ රූප සටහනේ අඳින්න යන්නේ. ඔබ දන්නවා ඒවා අඳින හැටි. එහෙමනම් ඕන කියලා භූතාර්ථය ඇඳලා ඊළඟට vehicle කියන භූතාර්ථය යනවා අපි මේ කොටස තුල අඳිමු vehicle කියන භූතාර්ථය. ඊළඟට ඒක මේ වගේ සංකේතයක් තුල නිරූපණය කළා. දැන් මේ භූතාර්ථ දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඔබ දැක්ක මේ දත්තවලිනොත් ඒක පේනවා. එහෙමනම් ඕන කියන
ඕන කියන භූතාර්ථයේ ඉන්න පුජ්‍යලයන්ට අයිතිව vehicle කියන භූතාර්ථයේ දත්ත තියෙනවා. එහෙමනම් මෙතන මම සඳහන් කරන්නම් has කියලා. right has කියලා සඳහන් කරන්නම්. දැන් මේක අපිට පුළුවන් ඩයමන්ඩ් එකක් භාවිතා කරලා මේ ආකාරයට නිරූපණය කරන්න. ඉන්පස්සෙ මේක යා කරන්න පුළුවන් මේ ආකාරයට. හරි. දැන් අපි ගණනීයතාවය දාන්න ඕනේ. දුවපතේ කොහොමද දැන් මේ ගණනීයතාවය දාන්නේ? ඔබ දැක්කා මෙතන තියෙන ඒක බහු සම්බන්ධතාවයක්. එතකොට අපි ගණනීයතාවය දානකොට මෙතන ගණනීයතාවයක් ලියවෙන්න ඕනේ. මේ ස්ථානයේ ගණනීයතාවයක් ලියවෙන්න ඕනේ. හොඳයි. මෙන්න මෙහෙමයි අපි ගණනීයතාවය දාන්නේ. අපි ඉස්සෙල්ලාම මේ වම්පස තියෙන භූතාර්ථයට යොමු වෙමු. වම්පස තියෙන භූතාර්ථයේ එක දත්තයක් ගත්තොත් මේ එක දත්තයක් සමග දකුණු පස තියෙන භූතාර්ථයේ දත්ත කීපයක් සම්බන්ධයිනේ. මේ බලන්න අමල් කියන එක්කනා උදාහරණයට ගත්තොත් අමල්ට වාහන කීපයක් තියෙන. එහෙමනම් මේ ඕන කියන භූතාර්ථයේ තියෙන එක දත්තයක් සමග දකුණු පස තියෙන vehicle කියන භූතාර්ථයේ දත්ත කීපයක් සම්බන්ධයි. එහෙමනම් මේ වගේ එක දත්තයක් එක්ක මේ වගේ දත්ත ගොඩක් සම්බන්ධයි. ඒ අනුව පුතේ මෙන්න මෙතන තමයි අපි ඒ සඳහා සංකේතය දාන්නේ m කියලා. m කියන්නේ many කියන එකයි බහු කියන එකයි. එතකොට මෙතනයි අපි m අකුර දාන්නේ, මෙතන නෙවෙයි. ඒ ඊට වැදගත් අවබෝධ කරගන්න. මේ ගණනීයතාවය දානකොට අපි කළ යුතු පියවර තමයි මේ වගේ එක දත්තයක් උදාහරණයක් ලෙස අරගෙන එහා පැත්තේ වගේ දත්ත කීයක් ඒකට සම්බන්ධද කියන එක හඳුනා ගන්න. ඒ හඳුනාගෙන ඒකට අදාළ සංකේතය දාන්න. ඒතර ඒ වගේම දැන් අපි මෙතන ගණනීයතාවය දාද්දී අපි මේ පැත්තට යනවා. එහෙමනම් දැන් බලන්න මෙහෙම අපි ගත්තොත් මෙතන තියෙන එක වාහනයක් ගත්තොත් මෙතන තියෙන එක වාහනයක් අයිති වෙන්නේ කාටද? මෙතන පුජ්‍යලෝ දෙන්නෙට අයිති වෙනවද? නැහැ. මේ වගේ එක දත්තයක් අයිති වෙන්නේ මේ වගේ එක දත්තයකට. එහෙමනම් මේ vehicle කියන වගේ තියෙන 59 45 27 කියන වාහනේ ගත්තොත් එම වාහනේට අයිතිව එම වාහනේ අයිතිය සඳහා ඕන කියන වගේ එක දත්තයක් තියෙන්නේ. එහෙමනම් මෙතනින් එක දත්තයක් අරගෙන ඒකට අදාළ දත්ත කීයක් තියෙනවද කියන එක මෙතන සම්පූර්ණ කරන්න ඕනේ. ප්‍රශ්න කරනකොට මම මේ පුරවන ආකාරය ගැන ආයත් අවබෝධ කරනවා. මම දැන් මේ උත්සාහ කරන්නේ ඔබට ඒක බහු සම්බන්ධතාවය ගැන පැහැදිලි කරන්න. එහෙමනම් දුවේ පුතේ අපි භූතාර්ථ රූප සටහනක් තුල ගණනීයතාවය සඳහන් කරනකොට සම්බන්ධතාවයත් එක්ක ගණනීයතාවය මෙන්න මේ ආකාරයට පෙන්වන්න ඕනේ. ඒ අනුව මේ දැන් මම පෙන්වුවේ ඒක බහු සම්බන්ධතාවයක් කොහොමද නිරූපණය කරන්න කියලා. මම හිතනවා ඔබට ඒක බහු සම්බන්ධතාවය ගැන අවබෝධයි. මේ වගු දිහා බැලුවාමත් දත්ත සමග සසඳලා ඒ අවබෝධය ඔබට ගන්න පුළුවන්. ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන සම්බන්ධතා වර්ගය තමයි බොහෝමයකට බොහෝමයක්. එහෙම නැත්නම් අපි ඒක නම් කරනවා බහු සම්බන්ධතාවය කියලා. බොහෝමයකට බොහෝමයක්. අපි බලමු මේ බොහෝමයකට බොහෝමයක් කියන සම්බන්ධතාවයත් හඳුනා ගන්න. ඒ සඳහා අපි යොදාගමු දැන් මේ තියෙන වගු දෙක. පුතාලට පේනද වගු දෙක? වම් පස තියෙනවා වගුවක්, ඒක ස්ටුඩන්ට්ස් කියලා තියෙන්නේ. දකුණු පස තියෙනවා වගුවක්, ඒක කෝස් කියලා තියෙන්නේ. එහෙමනම් අපි උපකල්පනය කරමු. පාඨමාලා පවත්වන අධ්‍යාපන ආයතනයක දත්ත ඒකක දෙකක් මේ තියෙන්නේ. මේ වම් පස ස්ටුඩන්ට් කෙනෙක්ගේ තියෙනවා ශිෂ්‍යයන්ගේ දත්ත මේ ආයතනයේ ලියාපදිංචි වුණු. ඒ වගේම මේ ආයතනයෙන් පවත්වන පාඨමාලා පිළිබඳ තොරතුරු තමයි කෝස් කියන වගේ තියෙන්නේ. එහෙමනම් අපි හිතමු මෙන්න මෙහෙම කමල් කියන කෙනා ගත්තාම කමල්ට පුළුවන්, කමල්ට හැකියාව තියෙනවා හදාරන්න මේ ආයතනයේ පාඨමාලා කීපයක් කියලා හිතන්න. අපි තුන් කමල් හදාරනවා පාඨමාලා දෙකක්. මොනවද මේ පාඨමාලා? අපි හිතමු ICT කියන කෝස් එකත් කමල් විසින් හදාරනවා. ඊට අමතරව කමල් විසින් ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරනවා. එහෙමනම් කමල් කියන දත්තය කෝස් වගේ දත්ත කීපයක් එක්ක සම්බන්ධයි. දෙකක් නෙමෙයි, සමහරට කෝසස් 3ක් 4ක් වෙන්න පුළුවන්. ඒතර කමල් කියන දත්තය දකුණු පස තියෙන මේ කෝස් වගේ දත්ත කීපයක් එක්ක සම්බන්ධයි. හරි. දැන් අපි යමු කෝස් වගුවට. මේ කෝස් වගුවේ අපි ගමු ප්‍රෝග්‍රෑමින් කියන කෝස් එක.
මේ ප්‍රෝග්‍රෑමින් කියන කෝස් එක ගත්තාම ප්‍රෝග්‍රෑමින් කියන කෝස් එකට සම්බන්ධ වෙලා ප්‍රෝග්‍රෑම් හදාරන්න පුළුවන් සමහරලාට මෙන්න මෙහෙම නිමල් කියන එකනත් නිමල් කියන එකන පාඨමාලාව හදාරන්න පුළුවන් ප්‍රෝග්‍රෑමින් කියන පාඨමාලාව. ඒ වගේම සුපුන් කියන කෙනා ප්‍රෝග්‍රෑමින් කියන පාඨමාලාවම හදාරන්න හැකියාව තියෙනවා. එහෙනම් දැන් පුතාලට පේනවාද මේ එක වගුවක දත්තයක් තවත් වගුවක දත්ත බොහෝමයක් එක්ක සම්බන්ධයි. ඒ කියන්නේ ස්ටුඩන්ට් වගේ එක දත්තයක් කෝස් වගේ දත්ත බොහෝමයක් එක්ක සම්බන්ධයි. ඒ වගේම කෝස් කියන වගුවේ එක දත්තයක් ස්ටුඩන්ට් කියන වගේ දත්ත ගොඩාක් එක්ක සම්බන්ධයි. මෙන්න මෙවැනි සමදතාවයක් අපි කියනවා බහු සමදතාවයක්. එහෙම නැත්නම් බොහෝමයකට බොහෝමයක් සම්බන්ධතාවය කියලා. මේක අපි පෙන්වන්නේ කොහොමද දරුවනේ? මේක පෙන්වන්න අපි සංකේත හැටියට භාවිතා කරනවා මෙන්න මෙහෙම. m අකුරත් සමග n. m සහ n අකුර භාවිතා කරනවා අපේ භූතාර්ථ රූප සටහන තුල. එවනම් මම භූතාර්ථ රූප සටහන මෙතන ඇඳලා පෙන්නුවා. අපි ගනිමු එක භූතාර්ථයක් හැටියට ස්ටුඩන්ට්. මෙන්න ස්ටුඩන්ට් කියන භූතාර්ථය. ඊළඟට අපි දකුණු පසින් ගමු කෝස් කියන භූතාර්ථය. මෙන්න භූතාර්ථ දෙක. දැන් මේ අතර සම්බන්ධතාවය මා පෙන්වන්නම්. සම්බන්ධතාවය පෙන්වන්න ඩයමන්ඩ් එක අපි භාවිතා කරනවා. ඊට පස්සේ මේ භූතාර්ථ දෙකට රේඛාවක් යොමු කරනවා. ඊළඟට මේ ඩයමන්ඩ් එකේ අපි ලියනවා සම්බන්ධතාවයට හේතුව අපි කියමු ෆලෝ හදාරනවා. ෆලෝ කියලා ලියමු. දැන් අපි ගණනීයතාවයෙන් සඳහන් කරන්න ඕනේ. හරි. මෙන්න බලන්න ගණනීයතාවය ලියන හැටි. ස්ටුඩන්ට් වගේ අපි එක දත්තයක් උදාහරණයකට ගත්තොත් කමල්. ස්ටුඩන්ට් වගේ කමල්ට සම්බන්ධව කෝස් වගේ දත්ත ගොඩක් තියෙනවා. දත්ත කීපයක් තියෙනවා. ඒ නිසා මෙතන අපි දානවා m අකුර. හරි. දැන් අපි m කෝස් වගුවට කෝස් වගේ අපි ගත්තොත් ICT කියන කෝස් එක. එහෙම නැත්නම් අපේ උදාහරණයට අනුව නම් ප්‍රෝග්‍රෑමින් කියන එකම අපි ගත්තොත් ප්‍රෝග්‍රෑමින් කියන කෝස් එකට ස්ටුඩන්ට්ස් ලා කීප දෙනෙක් සම්බන්ධයි. එහෙමනම් කෝස් වගේ එක දත්තයක් සමග ස්ටුඩන්ට් වගේ දත්ත ගොඩක් සම්බන්ධයි. අපි ඒ නිසා මෙතන දානවා n අකුර. මෙන්න මේ විදිහට තමයි බොහෝමයකට බොහෝමයක් සමදතාවය භූතාර්ථ සම්බන්ධතා රූප සටහනක් තුළ දුවේ පුතේ පෙන්වන්නේ. එහෙමනම් භූතාර්ථ සම්බන්ධතා රූප සටහනක තියෙන ප්‍රධාන අංග තුන දැන් මේ වෙනේට අපි සාකච්ඡා කරලා තියෙනවා. ඔබට මතක ඇති අංග තුන මොනවාද? අංග තුන භූතාර්ථ, ඊළඟට භූතාර්ථ වලට පස්සේ අපි කතා කළා උපලක්ෂණ, ඊළඟට අපි කතා කළා සම්බන්ධතා. එහෙනම් දුවේ පුතේ අද අපි තුන්වෙනි දිනේදී විශේෂයෙන් අපේ අවධානය යොමු කළේ භූතාර්ථ සම්බන්ධතා රූප සටහන නිර්මාණය කිරීමේදී භාවිතා කරන සංකේත සහ සම්බන්ධතා පිළිබඳ දැනුවත් වෙන්න. ඒ වගේම අපේ ඊළඟ දවස 4 වෙනි දිනේදී අපට භූතාර්ථ සම්බන්ධතා තුල අපි භාවිතා කරන තවත් සංකේත කීපයක් අපිට හඳුනා ගන්න වෙනවා. සංකේත කියන්නේ හිදී අපිට දුර්වල භූතාර්ථ හඳුනා ගන්න වෙනවා. දුර්වල භූතාර්ථ වලට අමතරව සහභාගීත්වය කියලා තියෙනවා අපිට සාකච්ඡා කරන්න කරුණක්. අන්නේ කරුණ අපි සාකච්ඡා කරනවා. ඉන්පසු අපි ඊළඟ දවසේ බලමු පාස් පේපර්ස් වල තියෙන ප්‍රශ්න කීපයකට යොමු වෙන්න. ඒ වගේම ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න උත්සාහ කරමු. එහෙමනම් අපි ඊළඟ දවසේ නැවත හමු වෙන තෙක් අදට අපේ පන්තිය මෙතනින් නිම කරනවා. ඒ වගේම ඔබ ගාව පොත තියෙනවා. පොත පරිශීලනය කරන්න, පොතේ දත්තපාදක කොටස කියවන්න. පිටු අංක මම මෙහිදී සඳහන් කරන්න අවශ්‍ය නැහැ. 8 වෙනි ඒකකය පොත භාවිතා කරන්න. එතකොට අහන් ඉන්න කරුණුත් එක්ක පොතේ තියෙන සටහන් නැවත කියවීම මගින් ඔබට යම් ගැටලු තැන් තියෙනවා නම් ඒවා निराකරණය කරගන්නත්, ඒ වගේම පැහැදිලි කළ පාඩම මනාව අවබෝධ කරගන්නත් හැකි වෙනවා.